समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ තුලින් සැනසුණු ආර්ය මහා සංඝරත්නයටද අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අපට ඊටාම වැදගත්ම සාධකය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒතර මේ ධර්මයෙන් තමයි අපේ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම නිවෙන්න පටන් ගන්නෙ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ධර්මයටත් වඩා වටිනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච තැන හොයන එක. උන්වහන්සේ කොහෙද පහළ වුණේ? උන්වහන්සේගේ ජීවිතේ ගලාගෙන ගියේ කොයි පැතිවලද? මෙන්න මේ වගේ දැන් ලංකාවේ විශාල අවධානයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කොහෙද පහළ වුණේ? මොන පැත්තේද පහළ වුණේ? මේ ලංකාවේ ගොඩාක් දෙනෙක් කැමති බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියන්නේ. මං හිතන්නේ ලංකාවේ මිනිසුන්ට තියෙන අතීත කාමයේ නිසා තමයි එහෙම කියන්නේ. මිනිස්සු කැමති බුදුහාමුදුරුවෝ හරි කමක් නැහැ අපේ කෙනෙක්, අපේ પરම්පරාවල් වලට අයිති කෙනෙක්, අපේ પરම්පරාවේ තමයි බුදුරජාණන් වහන්සේ වගේ කතාවක් කියලා හරි කමක් නැහැ. සැනසෙන්න මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙනවා. ඒ නිසා මිනිස්සු වඩාත් උනන්දුයි බුදුහාමුදුරුවෝ හරි කමක් නැහැ ලංකාවේ කියලා හිතන්න. එහෙම හිතලා සතුටු වෙන්න ලංකාවේ මිනිස්සු කැමතියි. ඇත්තටම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කොහේ පහළ වුණත් ඒක එච්චර ගණන් ගන්න එපා. දැන් ලංකාවෙම පහළ වුණා කියලා අපි කියමුකෝ. එහෙම කිව්වා කියලා අඩුම සෝතාපන්නවත් වෙනවා නම් ඒක පිළිගත්තට කමන්නේ. ඒතර අද මිනිස්සු හොයන්නේ බුදුහාමුදුරන්ගේ પરම්පරාව කොහෙද හිටියේ. දැන් දහම් පාසල් වලින් උනත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. දහම් පාසල් වල හම්බ වෙන්නේ සුද්ධෝදන රජුරුන්ගේ තාත්තා කවුද? මහාමායා දේවියගේ අම්මා කවුද? එයාගේ අම්මා කවුද? සුද්ධෝදන රජුගේ තාත්තගේ අම්මා කවුද? මෙන්න මේ විදිහට මිනිස්සු මේ પરම්පරා ගණනාවක් හොය දඟලනවා. ඉතින් මිනිසුන්ට මේ දුක ඉවර කරගන්න ධර්මයක් ගැන හිම හැඟීමක් නැහැ. ඒ නිසා මේ වගේ ධර්මයක් අපේ හැම දිනාගේම ප්‍රයෝජනයක් නිසා හැම වෙලාවකම මේ ධර්මයේ පිළිබඳ වඩාත් උනන්දුවක්, ධර්මයේ පිළිබඳ වඩාත් කැමැත්තක් හදාගන්න එක මේ කාලේ ඊටාම වටිනවා. හේතුව තමයි මේ ධර්මය දැනගන්න නැතුව බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච තැන දැනගත්තා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙම ප්‍රයෝජනයක් තියෙනවා අඩුම සෝතාපන්නවත් වෙනවා නම් එහෙම වෙන්නේ නැති නිසා උන්වහන්සේ පහළ වුණු තැනක පහළ වුණාවේ. වැදගත්ම දේ තමයි උන්වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් මගේ ජීවිතේ කොයිතරම් දුක ඉවර වෙනවද? ඒ ධර්මයේ මගේ ජීවිතේට මම කොයිතරම් ගලපාගෙන තියනවද කියන එකයි වැදගත්. දැන් තවත් කොටසක් ඉන්නවා මේ මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා මේ විමුක්තියටපත් උනා කියලා කියන අයගේ විමුක්තිය හොයනවා. දැන් උදාහරණයක් විදිහට සමහර අය අහවල් පැත්තේ හාමුදුරුව කෙනෙක් ඉන්නවා.
ඒ හාමුදුරුවෝ සෝතාපන්නයිලු. අන්න අහවල් හාමුදුරුවෝ රහත් වෙලා කියලා කියනවා. දැන් ඔය සමහර අය අපෙනුත් ඇවිල්ලා ওই කතා අහනවා හාමුදුරුවනේ අර අහවල් හාමුදුරුවෝ රහත් වෙලා කියනවා. ඇත්තටම හාමුදුරුවනේ මේ ඒ හාමුදුරුවෝ රහත් වෙලාද? පින්වත්නි ඉතින් ලෝකේම රහත් වුණත් අපිට මොකද? අනික ලෝකේම රහත් වුණා කියලා ඔබලා කලබල වෙන්නත් එපා, ඒවා පිළිගන්න යන්නත් එපා. අනික ලෝකේම රහත් වුණා කියන එක වැදගත් නෑනේ. වැදගත්ම දේ තමයි මම රහත් වෙලාද කියන එක. ඒ කියන්නේ මගේ දුක කොයිතරම් හමාර වෙලාද කියන එකයි වැදගත්ම දේ. එහෙම නැතුව අනිත් එක ඉතින් රහත් වෙන කෙනෙක් රහත් වුණාවේ අපිට මොකද නේද? රහත් දැන් අඩුම දැන් ඒක රහත්කම ඒ අයගේ රහත්කම පිළිගත්තාම මමවත් අඩුම සෝතාපන්න වෙනවා නම් ඔන්න මම පිළිගන්න ඕන. රහත්කම කියන්නේ අතිශය පුද්ගලික දෙයක්. ඒ රහත් භාවයට පත් වෙච්ච අය ඒවා ප්‍රදර්ශනය කර කර ඉන්නෙත් නෑ ඇත්තටම. ඒකට කියන්නේ දූතාංග අල්පේච්ඡතාවය කියලා. හරිම අල්පේච්ඡයි ඒවා ලෝකයට හඟවන්න යන්නෙත් නෑ. වැඩක් නෑනේ මේ පිරිහිච්ච සමාජයකට මුළු සමාජයේම පිරිහිලා නම් එවැනි පිරිහිච්ච සමාජයකට මගේ ආධ්‍යාත්මීය හුවා දක්වලා මොකක්ද ඇති ඵලෙ? ඒ නිසා ඔය රහත් වෙනවා කියන අයයි සෝවාන් වුණා කියන අයයි ඒගොල්ලෝ මේ කතාව කියපු ආවේ ඔබලා ඒවා පිළිගන්න යන්න එපා, ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. හේතුව තමයි අරහත්ත්වේ වනාහි අතිශය පුද්ගලික කාරණයක්. ඒක අපේ ආධ්‍යාත්මයට කිසිම සම්බන්ධයක් නැති එකක්. වැදගත්ම වෙන්නේ මගේ හෘද සාක්ෂිය කොයිතරම් නිවිලා තියනවද කියන කාරණේ මිසක් ලෝකයේ කී දෙනෙක් නිවිලාද කියන එක මත නෙමෙයි විමුක්තිය පවතින්නේ. මේ විදිහට බලනකොට දැන් ඔබට තේරෙනවා ඇති මෙච්චර කල් මිනිස්සු මේ Tamanගේ විමුක්තිය ස්පර්ශ කරනවා වෙනුවට ලෝකයේ විවිධ කතාන්දර හොයපු නිසා විමුක්තිය කියලා දෙයක් හම්බ වුණේ නැහැ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අතිශය චමත්කාර ජනකයි. ඒක අතිශය සුන්දර ධර්මයක්. මේක ජීවිතයට ගලපගත්තොත් මේ වෙලාව ඉඳලා නිවෙන්න පටන් ගන්නවා. ඒක මරණින් එහා පැත්තේ හම්බ වෙන එකක් නෙමෙයි. මේ මොහොතේ හිටම යාගේ ආධ්‍යාත්මීය සුවපත් වෙන්න පටන් ගන්නවා. මේ මොහොතේ ඉඳලම යාගේ හෘද සාක්ෂිය නිවෙන්න පටන් ගන්නවා. දැන් ඔකට හරීම ලස්සන සිද්ධියක් කියන්නම්. ඒක මේ එක එකනාට වෙනයි ඇත්තටම. දැන් නිවන් අවබෝධ කරගන්නවා කියන එක එක එකනාට ප්‍රකට වෙන විදිහ වෙනයි. දැන් ওই රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. එක රහතන් වහන්සේ නමක් ඉන්නවා දිට්ඨප්පත්ති කියලා. තවත් රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා අපි හොඳට මහලා පුරුදු රහතන් වහන්සේ නමක් තමයි සද්ධා විමුක්ත කියන්නේ. එතකොට සද්ධා විමුක්ත කියන රහතන් වහන්සේගේ ප්‍රකට වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ නිසා උන්වහන්සේ හඳුන්වනවා සද්ධා විමුක්ත කියලා. දිට්ඨප්පත්ති කියලා කියන්නේ උන්වහන්සේට ප්‍රකට වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රිය තමයි ප්‍රකට වෙලා අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඔය සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ අය. එතකොට සද්ධා විමුක්ත කියලා කියන්නේ මේ සද්ධාව තුල පිහිටලා ඉදිරියට ಗುಣධර්ම දියුණු කරගෙන යනවා. එතකොට මේ දියුණු කරගෙන යන කෙනා අරහත්ත්වයට පත් වෙනවා. යාට කියනවා සද්ධා විමුක්ත කියලා. එහෙමනම් අපිට කියන්න බෑ මේකේ වැදගත්ම දේ සද්ධාවද ප්‍රඥාවද සමාධියද එහෙම කියන්න බෑ. එක එකනාට සංවේදී වෙන ඉන්ද්‍රිය ධර්මී වෙනයි. එතකොට මට ප්‍රකට වෙන කාරණින් මට කියන්න බෑ මේකමයි එකම ක්‍රමය කියලා. හැබැයි එකම ක්‍රමයක් තියෙනවා. ඒ මොන ක්‍රමයෙන් ඇතුළට ආවත් පංචස්කන්ධයේ උදේවැය දැකීමෙන්ම තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. ඔය හැමතැනින්ම ඇවිල්ලා පංචස්කන්ධයේ උදේවැය දැකීම තුල තමයි නිවන ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැතු කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර විවිධ පින්කම් කළත්. එතකොට එහෙම මේ පින්කම් මත නිවන ස්පර්ශ වෙන්නේ එහෙම හම්බ වෙනවා නම් අපිට මේ වෙනකොටත් එහෙම විමුක්තියක් හම්බ වෙලා තියෙන්න ඕන. දැන් අපිට එහෙම එකක් හම්බුන්නේ නැහැ නේ. මොකද අපි තරම් දන් දුන්න જાතියක් ඉන්නවද? නෑ. එහෙමනම් අපිට තේරෙනවා අපිට කොතන හරි මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. ඒ දම් දීම, සිල් රැකීම, බණහන එක මේ ඔක්කොම බුදුසමේ පදනමට අයිති දේවල් මිසක් ඒ පදනම තුල පිහිටා යා ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන විශාල දහම් පරයයක් තියෙනවා. ඒ දහම් පරයය ලඟු වෙන්නේ දැන් මම මේ කියන දේශනාව ටිකක් ගැඹුරුයි.
ඉතින් බොහොම ඥානවන්ත කෙනෙකුට තෝරගන්න පුළුවන්. මේ තුල ඊටාම hina වෙන්න මොකුත් කතාන්දර නැහැ. කැමැති කෙනෙකුට මේ ධර්මයේ ජීවිතයට ගලපාගෙන මේක තමයි පින්වත්නි මේ සියවසේ හම්බුණු සුන්දරම තෑග්ග. දැන් මේ කාලේ මතුවෙච්ච මේ ධර්මයේ තමයි මේ සියවසේ අපට හම්බුණ ඊටාම සුන්දර අවස්ථාවක් මේක. මොකද මේ ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරලා මේ ජීවිතය තුළම නිකලෙස් වෙන ධර්මයක් අපට මුණ ගැහුණා. මේ ජීවිතය තුළම යම් ශ්‍රාවකයෙකුට ජීවිත අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඒ අවබෝධයටපත් වෙන ක්‍රමය තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ගැඹුරු ධර්මපරියායන් ඔස්සේ අපි ලෝකයට විවෘත කරගෙන යන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ධර්ම මාර්ගයට එන ක්‍රම ගොඩාක් තියෙනවා. දැන් සම්මා දිට්ඨිය වුණත් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවානේ. දැන් සම්මා දිට්ඨික සූත්‍රයේ සම්මා දිට්ඨිය හදාගන්න ක්‍රම 16ක් උගන්වනවා. ඒ ඕනම එකකින් සම්මා දිට්ඨිය හදාගෙන ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන්. දැන් ඒක උදාහරණයක් විදිහට කිව්වොත් දැන් උන්වහන්සේ දේශනා කරනවා කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියලා. කුසලය දැනගත්තාම කුසල මූලය දැනගත්තාම අකුසලය දැනගත්තාම අකුසල් මූලය දැනගත්තාම මහණෙනි එපමණකින් සම්මා දිට්ඨිකයි කියනවා. එතකොට දැනගන්න ඕන අකුසලයේ මොකද්ද කියන එකයි අකුසල් මූලයේ මොකද්ද කියන එකයි. දැන් මෙච්චර කාල අපිට සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම කියලා. ඒතකොට යහපත් දැකීම මොකද්ද කියලා කායෙන් හරි අහුවම යා ඊට පස්සේ සද්ද නැහැ. යාට මොකක් හරි යාට උත්තරයක් නැහැ. දැන් මෙතන කියනවා මහණෙනි කුසලම් පජානාති කුසල මූලම් පජානාති. මහණෙනි අකුසලයයි අකුසල් මූලයයි කුසලයයි කුසල් මූලයයි ටික දැනගත්තාම මහණෙනි එපමණකින් සම්මා දිට්ඨිකයි කියනවා. එපමණකින් මෙයා සම්මා දිට්ඨිකයි කියනවා. එතකොට මේ සම්මා දිට්ඨිය හදාගත්තා කියලා දැන් එයා වැඩේ කරගෙනද? කරගෙන නැහැ. මොකද එයා සම්මා දිට්ඨියටපත් වෙච්ච කුසලයත් අකුසලයත් විදර්ශනා කරන්න ඕනේ. අන්නේ විදර්ශන සම්මා දිට්ඨියට ආවා කියන්නේ අරහත්ත්වයටපත් වුණා කියන එක නෙමෙයිනේ. දැන් අකුසල ඔන්න මේක හොඳට තේරුම් ගන්න. අපි හිතමු දැන් කුසල් අකුසල් වලින්ම ධර්මී ස්පර්ශ කරන විදිය අපි කතා කරමු. දැන් මේ කුසල් දැනගෙන අකුසල් දැනගෙන ධර්ම මාර්ගයට ඇවිල්ලා යාටත් අරහත්ත්වේ කරාම හිත හදාගන්න පුළුවන්. කවද්ද? මේ අවස්ථාවේ පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතයේදී අපිට පුළුවන් මේ වැඩේ කරගන්න. දැන් කුසලයයි අකුසලයයි දැනගන්නවා කියලා කියන්නේ ඔන්න අකුසලයේ දැනගන්නවා. මොනවද අකුසල්? දස අකුසලයේ දැනගන්නවා. මොනවද දස අකුසල්? කායෙන් වෙන අකුසල් 3ක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, ඊට පස්සේ කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මේ විදිහට කය මුල් කරගෙන වෙන අකුසල් 3ක් තියෙනවා. එතකොට සොරකමයි ප්‍රාණඝාතයයි කාමයේ වර්ධව හැසිරීම වැළකුණාම එයා කයෙන් වෙන වැරදි වලින් වැළකීලා තියෙනවා. ඊට පස්සේ වචනයෙන් වෙන වැරදි 4ක් තියෙනවා. බොරු කීමයි, කේලම් කීමයි, හිස් වචන කීමයි, පරුස වචන කීමයි. එතන අකුසල් 4යි. ඊට පස්සේ පින්වත්නි මනසින් වෙන අකුසල් 3ක් තියෙනවා. මනසින් වෙන ඒවා තමයි අවිජ්ජාව. අවිජ්ජා කියන්නේ ලෝභය. ඊට පස්සේ ව්‍යාපාද කියන්නේ ක්‍රෝධය, මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටිය. ඔන්න ඔය 10 දැනගන්නවා. ඔය 10 දැනගත්තට පස්සේ කුසලයක් දන්නවා, අකුසලයක් දන්නවා. මොකද මේ 10න් වෙන්වීම තමයි කුසල් පක්ෂය. පානාති පාතා පජානාති ප්‍රාණඝාතය දැනගන්නවා කියන්නේ අකුසලය. පානාති පාතා වේරමණියා පජානාති ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියන එක දැනගන්න එක කුසලය. දැන් ඔන්න අකුසලයයි කුසලයයි දන්නවනේ. ඊට පස්සේ අකුසල් මූලයක් දැනගන්නවා. මොනවද අකුසල් මූලේ? ලෝභ, ද්වේෂ, මෝහ. ඔන්න අකුසල් මුල් ටිකත් එයා දන්නවා. ඊට පස්සේ කුසල් මූලයක් දැනගන්නවා. අලෝභ, අද්වේෂ, අමෝහ. කුසල් මුල් ටිකක් ඔය ටික දැනගත්තාම සම්මා දිට්ඨිකයි කියනවා. ඒතර ඔය ටික දැනගත්තාම එයා සම්මා දිට්ඨික නම් එතනින්ම පින්වත්නි වැඩේ සම්පූර්ණයිද? එතනින් වැඩේ සම්පූර්ණ නැහැ. ඒ ටික දැනගෙන එයා එතනින් එහාට Tamanගේ දැක්ම හදාගෙන ඉස්සරහට යන්න ඕන. ඒ දැක්ම ඉදිරියට හදාගෙන යනකොට පින්වත්නි එයාට තේරෙනවා එක වෙලාවක මේ කුසලයයි අකුසලයයි දෙකටම දැන් මේ කුසලයයි අකුසලයයි දෙක දැන් කෙනෙක් කියන්න පුළුවන් හොඳයි අකුසලයේ අතහැරලා කුසලයේ තුල පිහිටන්න කියලා. කුසලයේ තුල පිහිටියත් වැඩක් නැහැ පින්වත්නි. කුසලයේ තුල ඉන්න කෙනත් නැවත උපතක් කරා යනවද නැද්ද? උපතක් කරා යනවා.
දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම අසුරු සෙනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ අත් දෙක අල්ලලා තට්ටු කරන වෙලාවක්වත් මහණෙනි මම භවයේ වර්ණනා කරන්නේ නැහැ කියනවා. දැන් අපි කියනවා කුසල් කර කර ඉන්න කියලා. අකුසල් අත්හැරලා අකුසලයෙන් අයින් වෙලා කුසල් කර කර ඉන්න කියලා. පින්වත්නි කුසල් කරන කෙනත් තවත් උපතක් කරා යනවද නැද්ද? උපතක් කරා යනවා. එහෙමනම් කුසලයේ තුලත් එයාට නව කර්මයක්ද සකස් වෙන්නේ නැද්ද? නව කර්ම. ඒ කියන්නේ අකුසලයේ තුලත් කුසලයේ තුලත් එයාට නව කර්මයක් සකස් වෙනවා. මොකක්ද ඒ නව කර්මය? නව කර්මයේ තමයි පින්වත්නි දැන් බලන්න මේ මොහොතේ මාතින් සිද්ධ වෙන නව කර්මයේ තමයි ඔබගේ කයනුයි වචනේනුයි මනසිනුයි මේ මොහොතේ මොනවා හරි කෙරෙනවා නම් ඒක තමයි ඔබේ නව කර්මය. පුරාණ කර්මය කියන්නේ. පුරාණ කර්මය කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ඔබ යම් දෙයක් අත්විඳිනවා නම් ඇසයි කනයි නාසයයි දිවයි කයයි මනසයි මුල් කරගෙන මේ මොහොතේ ඔබ අත්දකින්න දේවල් ටිකක් තියෙන්නේ. අන්නේ අත්දකින්න ටික තමයි පින්වත්නි ඔබේ පුරාණ කර්මය. එහෙමනම් ඔබේ ඇස සකස් වුනේ පරණ කර්මයට අනුව. ඔබේ කන සකස් වුනේ පුරාණ කර්මයට අනුව. ඒකයි දැන් මේ ධර්මයේ ඇහෙන එක පවා පුරාණ කර්මයේ ප්‍රතිලාභයක් පින්වත්නි. මේක පාරම නිකන් ධර්මයේ අහගත්තා නෙමෙයි. මේ කන කියන්නේ පුරාණ කර්මයෙන් හැදිච්ච එකක්. ඇස කන නාසය දිවකය මනස මේ ඔක්කොම පරණ කර්මයෙන් හැදිලා තියෙන්නේ. ඒතර ඒ ටික තමයි ඔබේ පුරාණ කර්මය. ඒතර ඔබේ නව කර්මය මොකද්ද? මේ මොහොතේ ඔබ සිත කය වචනේ මුල් කරගෙන මොනවා හරි කරනවා නම් ඒක තමයි ඔබේ නව කර්මය. දැන් ඔබේ මේ මොහොතේ සිත කය වචනේ මුල් කරගෙන කරන්නේ දස කුසල් නම් ඒත් ඔබේ නව කර්මයක්. අකුසලේ නම් ඒත් ඔබේ නව කර්මයක්. කුසලයයි අකුසලයයි දෙකම නව කර්ම. එහෙමනම් කයනුයි වචනේනුයි මනසිනුයි කෙරෙන දේවල් නව කර්ම නම් මේ මොහොතේ ඔබ කුසලයක් කරත් ඒක කර්මයක් අකුසලයක් කරත් කර්මයක්. එහෙමනම් නව කර්මයක් කරාට පස්සේ ඒ කර්මයට අනුව එයාගේ ජීවිතේ සංස්කාර සකස් වෙනවා. ඒතකොට කර්ම නිරෝධ කරලා නැත්නම් එයා නැවත උපදිනවා. එහෙමනම් අකුසල් කරත් උපදිනවා කුසල් කරත් උපදිනවා. ඒ අකුසලයට අනුව අකුසල් පක්ෂයට අනුව උපත සකස් වෙනවා. කුසලේ නම් කුසල් පක්ෂයට අනුව උපත සකස් වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. එහෙමනම් අකුසලයේ තුලත් එයා විදර්ශනා කරනවා. කොහොමද අකුසලයේ තුල විදර්ශනා කරන්නේ? මේ අකුසලයේ පවා අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ මේ පංචස්කන්ධ ධර්ම ටිකක් අකුසලයේ තුලත් හටගෙන නිරුද්ධ වෙනවා. කුසලයේ තුලත් පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා. ඔන්න ඔය කතාව එයා දැනගන්නවා. ඒ දැනගන්නකොට එයාට විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා. මොකද්ද උපදින්නේ? විදර්ශනා සම්මාදිට්ඨිය. ඒක අකුසලයක් තුලත් කුසලයේ තුලත් එයා දැනගන්නවා හැම අත්දැකීමක් තුලම පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා එයා දැනගන්නවා. එයා ඒක කුසලයේ තුලත් දැනගන්නවා. කොච්චර දැනගන්නවද කියනවනම් අර අපි නිතර කියනවා වගේ මේ බණහන වෙලාවෙත් එයා දැනගන්නවා. දැන් බණහන එක හොඳ කුසල සංස්කාරයක් නේ. එතකොට මේ බණහන වෙලාවෙත් කුසල සංස්කාරයක් වුණාට පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා එයා දැනගන්නවා. එතකොට එයා කුසලයයි අකුසලයයි දෙකම විදර්ශනා කරනකොට එයාට උපදිනවා පින්වත්නි විදර්ශනා සම්මාදිට්ඨිය. ඒකට මොකද්ද කියන්නේ? විදර්ශනා සම්මාදිට්ඨිය. හේතුව තමයි එයා හැම කුසලයකත් හැම අකුසලයකමත් පංචස්කන්ධ ධර්ම ටිකක් හට ගන්නවා දකින්නවා. මොකද්ද පංචස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ওই ටික තමයි පංචස්කන්ධය. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානයි කියන්නේ පංචස්කන්ධේ නම් මේ පංචස්කන්ධ ධර්ම ටිකක් කුසලයේ තුලත් ඇති වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකම පින්වත්නි වෙන මොකුත් නෙමෙයි වෙන්නේ. පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යෑමක් විතරයි තියෙන්නේ. හැම වෙලාවකම ওই ටික තමයි වෙන්නේ. එතකොට යා කුසලයේ තුලත් එයා දකිනවා මේ කුසලයක් තුලත් සිද්ධ වෙන්නේ පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා එයා දකිනවා. ඒ දකිනකොට යාට විදර්ශනා සම්මාදිට්ඨියක් උපදිනවා. අන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය උපන්නට පස්සේ පින්වත්නි එයා ධර්ම මාර්ගයට බැහැ ගන්නවා. ඒ ආර්ය මාර්ගයට බැහැගත්තට පස්සේ යාට මාර්ග සම්මාදිට්ඨිය කියලා එකක් උපදිනවා.
ඒ මාර්ග සම්මාදිට්ඨිය තුල ඉදිරියට යනකොට පින්වත්නි එයාට ඵල සම්මාදිට්ඨිය උපදිනවා. ඒ කියන්නේ මාර්ග සම්මාදිට්ඨියයි ඵල සම්මාදිට්ඨියයි කියන්නේ එකක් නෙමෙයි, ඒක දෙකක්. දැන් මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ ඒ මාර්ග සම්මාදිට්ඨිය තුල පින්වත්නි යාගේ තියෙන උත්සාහයයි. ඵල සම්මාදිට්ඨිය තුල තියෙන සංසිඳුණු ස්වභාවය. එතකොට මාර්ග සම්මාදිට්ඨියයි ඵල සම්මාදිට්ඨියයි උපදව ගත්තට පස්සේ එයා මේ ඵලයටපත් වුණාම ඵලයේ විමසා බලන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය කියලා. දැන් බලන්න සම්මාදිට්ඨිය ගත්තාම අපි කීයක් ඒවා දැනගන්න ඕනද? සම්මාදිට්ඨිය සම්බන්ධ මොන්න තරම් කාරණා ගොඩක් පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න ඕනද? දැන් අපි සම්මාදිට්ඨිය කියලා මෙච්චර කල් හිතාන හිටියේ යහපත් දැකීමට. ඉතින් ඒක ඒ නිසා තමයි අපිට ධර්මයක් අහුන්නේ නැත්තේ. දැන් මේ අපි දැන් සම්මාදිට්ඨිය කියන එක අපි මුලින් තේරුවා කොහොමද? කුසලම් පජානාති කුසල මූලම් පජානාති. අකුසලම් පජානාති අකුසල්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් හොඳයි ඔබ වහන්සේ කියන ඕකමද එකම සම්මාදිට්ඨිය? නෑ. සම්මාදිට්ඨිය ඇති වෙන මහා චත්තාරීසික සූත්‍රය වගේ දේශනාවල සම්මාදිට්ඨික සූත්‍රය, සම්මාදිට්ඨික සූත්‍රයේම සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රම 16ක් උගන්වනවා. ඒ 16න් එකක් මේ. මම කියන්නේ මේ කොතනින් එක තැනකින් සම්මාදිට්ඨියක් හදාගත්තත් එකම සම්මාදිට්ඨියකින් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් කුසලයක් දැනගෙන අකුසල් මූලයයි කුසල් මූලයයි දෙකම දැනගෙන සම්මාදිට්ඨියට ආවට පස්සේ යා නැවත වෙන සම්මාදිට්ඨියක් උපද්දව ගන්න ඕනේ නැහැ. එතනින් මේ අරහත්ත්වයට දක්වාම යනවා. ඇයි දැන් මේ අරහත්ත්වයට දක්වාම යන විදියනේ කිව්වේ සම්මාදිට්ඨිය තුල. කුසලයයි අකුසලයයි දැනගත්තා. ඊට පස්සේ දැනගැනීම තුලම යා සම්මාදිට්ඨියට එනවා. ඒ සම්මාදිට්ඨියට ඇවිල්ලා යා විදර්ශනා කරනවා. කොහොමද විදර්ශනා කරන්නේ? කුසලයේ තුලත් අකුසලයේ තුලත් හැම වෙලාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ කියලා දකිනවා. හැම අත්දැකීමක් තුලම පින්වත්නි පංචස්කන්ධ ධර්ම ටිකක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. අහන දේවල් තුල, දැනෙන දේවල් තුල, හිතන දේවල් තුල, මේ දකින්න දේවල් තුල මේ හැම වෙලාවකම අපි තුල පංචස්කන්ධ ධර්මයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඊට වඩා වෙන මොකක්වත් නැහැ. හැම වෙලාවකම වෙන්නේ පින්වත්නි ඔන්න ඔය කාරණා ටික විතරයි. හැම වෙලාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් හට ගන්නවා නිරුද්ධ වෙලා යනවා. දැන් අපි අපේ දේශන අහලා තියෙන අය දන්නවා ඇති අපි කියලා තිනවා මේ බණ අහන වෙලාවෙත් ඕක තමයි වෙන්නේ. දැන් මේ බණ අහන වෙලාවෙත් ওই ටික විතරයි වෙන්නේ. දැන් බණ අහන ඉන්නකොටම ඔබට මාව පේනවා. එතකොට මං කියන එක ඔබට ඇහෙනවා. එතකොට මාව පේනකොටම ඔබට පින්වත්නි මේ චක්කු විඥානය පහළ වෙනවා. එතකොට චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඔබ තුල විඥානස්කන්ධයක් හට ගන්නවා. ඊට පස්සේ මම මේ කියන එක ඔබට ඇහෙනවා. ඇහෙනකොට සෝත විඥානය පහළ වෙනවා. එතකොට සෝත විඥානය පහළ වෙනකොටත් ඔබ තුල විඥානස්කන්ධයක් පහළ වෙනවා. එතකොට විඥානස්කන්ධයක් පහළ වුණේ මන් තුල නෙමෙයි මම කියන දේවල් මාව දැකීම තුල ඔබ තුලයි විඥානස්කන්ධයක් පහළ වුණේ. විඥානස්කන්ධයක් පහළ වුණාට පස්සේ ඔබ මාව අඳුන ගන්නවා. ඒකට කියන්නේ සංඥාව කියලා. මම කියන බණත් ඔබ අඳුන ගන්නවා. එහෙනම් සෝත විඥාණයෙන් අහගත්ත දේවල් තමයි අඳුනගත්තේ. එහෙනම් විඥානස්කන්ධය තුල සංඥාස්කන්ධයකුත් ඔන්න පහළ වෙනවා. කොහෙද පහළ වෙන්නේ? මන් තුලද? නෑ, බණ අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔබ තුල මේ වෙලාවේ පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි මේ බණ නිකන් තේරෙනවා වගේ නම් පොඩි මනාපකමක් එක්ක නිරාමිස සැප වේදනාවක් උපදිනවා. එහෙමත් නැත්නම් උපේක්ෂාවක් උපදින්නත් පුළුවන්. මේ බණ මිලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් දුක් වේදනාවක් උපදින්නත් පුළුවන්. මේ මොනවද මේ කියන බණ වගේ. එතකොට මේ වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා. කා තුලද පහළ වෙන්නේ? තමන් තුල පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි සිතේ සිතුවිලි ටිකකුත් පහළ වෙනවා. මේ බණට අනුව සිතුවිලි ටිකක් රූප සංචේතන, ශබ්ද සංචේතන මේ වෙලාවේ පහළ වෙනවා. සංකාර ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව රූපස්කන්ධයත් වෙනස් වෙනවා. දැන් මේ බණහන වෙලාවෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙලා යන්නේ. හැම කුසලයකමත් ඔය ටික වෙන්නේ. එතකොට හැම කුසලයකමත් එයා දැනගන්නේ කොහොමද? හැම කුසලයකමත් හැම අකුසලයකමත් මම තුල පංචස්කන්ධ ධර්ම ටිකක්
හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම තුල පින්වත්නි යාට විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා. දැන් ඉස්සල්ලා නිකන් සම්මාදිට්ඨිය පහළ වුණා. ඒ පහළ වීම තුල යා මේ විදිහට විපස්සනා කළා. යාට තේරුණා හැම වෙලාවකම පංචස්කන්ධ ධර්මයක් තමයි හටගන්නේ නිරුද්ධ වෙන්නේ කියලා. හැම අත්දැකීමක් තුල. එතකොට යාට මේ හැම අත්දැකීමක් තුල මේක ඇති වෙනවා දැක්කට පස්සේ එයා තුල දැන් අපි හිතමුකෝ කෙනෙක් මේ බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කතා කරනවා නම්, එතකොට එයාගේ වචනේ මුල් කරගෙන අකුසල් 4ක් වැඩෙනවනේ. ඒ අකුසල් 4 තුලම යා තුල පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙලා හටගෙන නිරුද්ධ වුණා. අහන ඉන්න මිනිහටත් පංචස්කන්ධ ධර්මයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. ওই ටික තමයි වෙන්නේ. එතකොට ඒක දැනගන්නකොට මෙයාට විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා. ඒ විදර්ශනා සම්මාදිට්ඨිය උපදවගෙන යා ඉදිරියට තවදුරටත් ඒක මානසිකාරය කරනකොට මාර්ග සම්මාදිට්ඨිය උපදිනවා. ඒක තවදුරටත් මෙනෙහි කරනකොට යාට තේරෙනවා මේ ඵල සම්මාදිට්ඨිය උපදිනවා. ඒ ඵල සම්මාදිට්ඨිය තවදුරටත් කල්පනා කරනකොට යාට තේරෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හැම වෙලාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා තේරෙනවා. හැම වෙලාවකම හැම අත්දැකීමක් තුළම. එතකොට යායි ඵල සම්මාදිට්ඨිය තුලින් ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය උපදව ගන්නවා. ඒ ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය උපදව ගත්තට පස්සේ ආයෙ මරුණාම ආයෙ ඉපදෙන්නේ නැහැ. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. එතකොට මෙන්න මේ විදියට දැක්කහම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සෝ සබ්බසෝ රාගානුසයන් පහයි. මහණෙනි අන්න ඒ සම්මාදිට්ඨිය තුල යාගේ රාගානුසය ප්‍රහාණයි කියනවා. පටිඝානුසයන් පටිවිනෝදෙත්වා. එයා තුල පින්වත්නි ක්‍රෝධයක් දුරු වෙලා යනවා කියනවා. අස්මීති Tamanගේ මම කියන හැඟීමත් දුරු වෙලා යනවා කියනවා. මම කියන හැඟීමත් එයාගේ දුරු වෙලා යනවා කියනවා. දිට්ටි මානානුසයන් උපාදෙත්වා. එතකොට එයාගේ මානානුසයක් ප්‍රහාණය වෙලා කියනවා. අවිජ්ජං පහාන. ඒකට අවිද්‍යාවත් එයාගේ ප්‍රහාණය වෙලා කියනවා. විජ්ජං උපාදෙත්වා. විද්‍යාවත් උපදිලා කියනවා. විද්‍යාවත් උපද්දනාට පස්සේ දිට්ඨ ධම්මේ දුක්ඛසන්තරෝ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම දුක අතුරු දහන් කියනවා. මහණෙනි එයා ආයි කරගන්න දෙයක් නැහැ කියනවා. දැන් බලන්න මේ එක තැනකින් ධර්මය අල්ලගෙන නිවන කරාම බහ ගන්න විදිය. ගැඹුරට යන විදිය. ඕනනම් අපට ඔය කාරණේ ගැනම අද මේ සම්පූර්ණ දේශනාව කියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඊට පස්සේ යා තවත් පැත්තකින් ඕනනම් මේක එක එක විදිහට බලලා කොහොම වුණත් අර මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ විදර්ශනා සම්මාදිට්ඨියට උපදින සම්මාදිට්ඨිය හරව ගන්න ඕන. ඒතර මේක හරීම ගැඹුරු කතාවක්. දැන් ඒක හරියට දැන් පින්වත්නි ඒක හරීම විස්මිතයි මේ පණිවිඩය. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මේ විදියට දකින්න කෙනා තුල සම්පූර්ණයෙන්ම කුසල් අකුසල් නව කර්ම නම් ඒ නව කර්මයේ නිසාත් නැවත උපතක් කරා යනවා කියලා දැකීම තුලම කර්මයේ නිරුද්ධ කරන චේතනාවක් එනවා කියනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා දැන් තව විදියකින් අපි කතා කරමු. දැන් අකුසල් මුල් තියෙනවා. දැන් අකුසලම් පජානාති අකුසල් මූලම් පජානාති කියලා නේ මෙතන කිව්වේ. අකුසල් මුල් දැනගන්නවා. මොනවද අකුසල් මුල් කියන්නේ? අකුසල් මූලය කියන්නේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි. දැන් මේක තව වෙන විදියකින් මම දැන් මේ එකම ක්‍රමේ තව විදියකින් හිතන විදිය කියන්නේ. දැන් ලෝභය කියන්නේ එක්තරා විදියක තණ්හාවටමයි. ලෝභය කියන්නේ තණ්හාවටමයි. තණ්හාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක්ඛ සමුදය විදියට. දුකට හේතුව විදියට මොකද්ද පෙන්වුවේ? තණ්හාව. එතකොට මෙන්න මෙතන දුක්ඛ සමුදය විදියට යම් කෙනෙකුට ලෝභය දකින්න පුළුවන් වුණොත් ලෝභය කියන්නේ දුක්ඛ සමුදය විදියට දකින්න පුළුවන් වුණොත් ලෝභය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට දකින්න පුළුවන් වුණොත් එතනමත් දුක ප්‍රහාණය කරන්න පුළුවන්. දැන් ලෝභය කියන එක තණ්හාව විදියට අපි බැලුවොත් මොකද ලෝභය කියන්නේ එක්තරා විදියක තණ්හාවටම තමයි ලෝභය කියලා කියන්නේ. එතකොට මේ ලෝභය කියන එක තණ්හාව නම් එතකොට ලෝභය ඇති වෙන්න හේතුව එයා විමසනවා. දැන් ඔය අකුසල් මූලයේ දැනගෙන එයා වෙන විදිහකින් මේ දකින්න විදිය කියන්නේ. ලෝභය කියන්නේ තණ්හාවම නම් දැන් තණ්හාවට එයා හේතුව විමසනවා. මොකද්ද තණ්හාවට හේතුව? තණ්හාවට හේතුව තමයි පින්වත්නි Tamanගේ ජීවිතය තුළ මේ තණ්හාව කියන එක හැදෙන්නේ තණ්හාව කියන එක සකස් වෙන්නේ නිකම්ම නෙමෙයි හේතු සහිතවයි. තණ්හාව ඉබේ පහළ වුණා නෙමෙයි. තණ්හාව වෙන කෙනෙක් හැදුවත් නෙමෙයි.
තණ්හාව වෙන කෙනෙකුට හදන්න බෑ. තණ්හාව දෙන්නෙක් එකතු වෙලා හදාගත්තත් නෙමෙයි. තණ්හාව පින්වත්නි හේතු සහිතව ඇති වෙන්නේ. තණ්හාවට හේතුව තමයි පින්වත්නි වේදනාව. වේදනාව කියන්නේ විඳින්න යන එකට තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒකට පටිච්ච සමුප්පාදේ කියන්නේ වේදනා පච්චය තණ්හා කියලා. විඳින්න යන දෙයකට තමයි අපේ තණ්හාව උපදින්නේ. විඳින්න නැති ඒවට අපිට තණ්හාව උපදින්නේ නැහැ. එක්ක දැකපු දෙයකට, එක්ක අහපු දෙයකට, එක්ක දැනුණු දෙයකට, එක්ක හිතපු දෙයකට තමයි තණ්හාව ඇති වෙන්නේ. ලෝභය ඇති වෙන්නේ toy විදිහටම තමයි. පින්වත්නි ලෝභය ඇති වෙන්නේ එක්ක දැකපු දෙයකට, එක්ක අහපු දෙයකට, එක්ක දැනුණු දෙයකට, එක්ක හිතුණු දෙයකට. එතකොට විඳින දෙයට නම් තණ්හාව ඇති වෙන්නේ විඳින්නේ ඇයි පින්වත්නි? විඳින්නේ මොකක් නිසාද? විඳින්නේ ස්පර්ශ වීමක් නිසා. පස්ස පච්චය වේදනා කියලානේ කියන්නේ. එතකොට ස්පර්ශ වීමක් නිසාමයි විඳින්නේ. ස්පර්ශ වෙන්නේ ආයතන හයක් තියෙන නිසා කියලා එයා අර අකුසල් මූලයක් ඔස්සේ දිගට හිතාගෙන යනවා. එතකොටත් එයාට මේ ප්‍රශ්නේ ලිහෙනවා. එකම ක්‍රමයක් කියලා කියන්න බෑ. මේ අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියන කතාව අල්ලගෙන පැය ගාණක් එක විදියට මේක කියන්න පුළුවන්. නුවරට යන පාරවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ ඕනම පාරකින් නුවරට යන්නත් පුළුවන්. එතකොට සමහර පාරවල් දුර වෙන්න පුළුවන්. සමහර පාරවල් ටිකක් පහසු වෙන්න පුළුවන්. සමහර පාරවල් වල වලවල් එහෙම වැඩි වෙන්න පුළුවන්. ඒ මොන පාරෙන් වුණත් ප්‍රගති වේගයේ පොඩ්ඩ එහෙට මෙහෙට වුණාට නුවරට යා ගන්න පුළුවන්. ඒ වගේ පින්වත්නි මේක එක ක්‍රමයෙන් කියන්න පුළුවන්. එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් බලන්න ඊට පස්සේ දැන් තව දුරටත් කල්පනා කරලා බලන්න. දැන් ද්වේෂය ගමුකෝ. දැන් අකුසල මූලයක් තමයි ද්වේෂය. දැන් ද්වේෂය දැනගන්න ඕනේ අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති. එතකොට මේ ද්වේෂය දැනගත්තට පස්සේ මේ ද්වේෂය කියන එකත් හේතුඵල ධාමෙන් සකස් වෙච්ච දෙයක්. ද්වේෂය කියන්නේත් මා තුල ඇති වෙච්ච පංචස්කන්ධ ධර්මයක්මයි කියලා දැකීම තුලත් යම් කෙනෙකුට ධර්ම ස්පර්ශ කරන්න පුළුවන්. දැන් මෝහය ගමුකෝ. මෝහය කියන්නේ මොකටද? මෝහය කියන්නේ අවිද්‍යාවටමයි. තව විදිහක වචනයක් කිව්වොත් මෝහය කියන්නේ අවිද්‍යාවමයි. එතකොට මේ මෝහය කියන්නේ අවිද්‍යාවට නම් අවිද්‍යාව නිසා නේද පින්වත්නි සංස්කාර වැඩෙන්නේ. අන්න ඒ විදිහට එතනින් අලපගෙන ඉස්සරහට අවිද්‍යාව නිසා සංස්කාර වැඩෙනවා. සංස්කාර නිසා විඥානයක් බැහැ ගන්නවා මව කුසට. ඒක ගර්භාෂයක් ඇතුලේ වෙන්නත් පුළුවන්, මව කුසක් ඇතුලේ වෙන්නත් පුළුවන්, බිත්තරයක් අස්සේ වෙන්නත් පුළුවන්, කුණු ගොඩක වෙන්නත් පුළුවන්. විඥානයක් බැහැ ගන්නවා. විඥානයක් බැහැගත්ත නිසා පින්වත්නි ඊට අනුව නාම රූප සකස් වෙනවා. නාම රූප සකස් වුණ නිසා පින්වත්නි ආයතන හයක් වැඩෙනවා. ආයතන හයක් වැඩුණාට පස්සේ ඒ ආයතන හය තුල පින්වත්නි ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම විඳිනවා. විඳින දෙයට තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා හිත බැඳිලා යනවා. කාමෝපාදාන ආදී වශයෙන් බැඳිලා යාම නිසා පින්වත්නි බැඳී යාම මුල් කරගෙන ඒ බැඳී යාම නිසාම පින්වත්නි එයා තුල විපාක පිණිස කර්මයක් හැදෙනවා. විපාක පිණිස කර්මයක් හැදිච්ච නිසා ඊට අනුව පින්වත්නි ජාතිය පහළ වෙනවා. ජාතිය පහළ වුණාම ජරා මරණ දුක සම්පූර්ණ හට ගන්නවා. මේ විදියට දැකලත් පුළුවන්. මේක එක විදියට කියන්න පුළුවන්. ඒ කොහොම වුණත් පින්වත්නි Taman තුල සම්මා දිට්ඨිය තුලින්ම තමයි මේ ධර්ම මාර්ගයට යාට බැහැ ගන්න තියෙන්නේ. එතකොට Tamanගේ ජීවිතය තුල ආධ්‍යාත්මීය සුරක්ෂිත කරගන්න කෙනෙක් එක තැනකින් මේ ප්‍රශ්නේ ලියා ගත්තොත්, ඒ කියන්නේ දුකට හේතුව දැනගත්තොත්, දුකට හේතුව කියන්නේ තණ්හාවනේ. තණ්හාව එක විදිහෙන් දැනගත්තොත්, ඒ තණ්හාව දැන ගැනීම තුලම පින්වත්නි, එයා චතුරාර්ය සත්‍යයම දැනගන්නවා. ඒ නිසා මේ ධර්ම පණිවිඩය ගැඹුරින් ස්පර්ශ කරන ශ්‍රාවකයෙක් විදියට මේ ධර්මයේ පැත්තෙන්ම හිට ගන්න බලන්න. දැන් අපි තවත් වෙන විකල්පයක් බලමු. දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සම්මා දිට්ඨියම හදාගන්න තව ක්‍රමයක් තමයි ආහාරම් පජානාති. ආහාරය දැනගන්නවා, ආහාරවලට හේතුව දැනගන්නවා, ආහාරවල නිරෝධය දැනගන්නවා, ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා. එපමණකින් සම්මා දිට්ඨිකයි කියනවා. දැන් ආහාරය දැනගන්නවා කියනකොට අපේ ඔළුවට එන්නේ මේ කන බොන කෑම ගැනනේ. මෙතන ආහාරය කියලා කියන්නේ මේ සත්වයාගේ ජීවිතයේ පැවැත්ම හදන සහ
පැවැත්මට සාංශාරික උපකාර කරන ආහාර කියන අදහසයි. ඒක ටිකක් ගැඹුරු කතාවක්. ඒතර මෙතන ආහාර කිව්වේ මේ ජීවිතේ පවත්වන්න උදව් කරන ආහාර. ඒක හරියනේ අපි කන බොන ආහාර. කවුපි විදියට, මුං ඇට විදියට, කඩල විදියට මේ කන කැම තියෙන්නේ. කබලින්කාර ආහාර. මෙතන මේ කතාව තමයි කියන්නේ. ඒතර ආහාරයක් දැනගන්නවා. ආහාරයට හේතුව දැනගන්නවා. ආහාරවල නිරෝධය දැනගන්නවා. ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා. ආයන් උච්චතා උස සම්මාදිට්ඨිය ආයෂ්මතුනි එපමණකින් සම්මාදිට්ඨිකයි කියනවා. දැන් මේක තව වෙන ක්‍රමයක්. මේ විදිහට ඕන තරම් ක්‍රම කියන්න පුළුවන්. සම්මා දිට්ඨික සූත්‍රයෙන් ගත්තොත් ක්‍රම 16ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි පින්වත්නි මේ කොතනින් හරි කමක් නැහැ. මොන ක්‍රමයකට හරි කමක් නැහැ. ධර්මී ස්පර්ශ කරන ශ්‍රාවකයෙකුට ඕනෑම වෙලාවක මේ ධර්ම මාර්ගයට සම්මා දිට්ඨිය හදාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම ජීවිතේ ගොඩාක් හැලහැප්පෙලි තියන අයට වඩාත් පහසුවෙන් ඉන්න පුළුවන්. ජීවිතයේ ওই සම්බාධකෙම තියෙන මිනිස්සු ඉන්නේ. ඒ අයට ඉතාම ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒතකොට ජීවිතේ බොහෝ දෙනෙක් මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ අතීත ජීවිත තුලදී ඒගොල්ලන්ට ඇත්තටම සාංශාරික වශයෙන් වැඩිච්ච විදර්ශනා ඥානයක් තිබුණා තමයි. ඒ විදර්ශනා ඥානයත් එක්කම ඒ අයගේ ජීවිතවල තිබුණා පින්වත්නි මහ පුදුම දෙයක්. ජීවිතේ සමහර වෙලාවට හැරවුම් ලක්ෂයේ වෙලා තියෙන්නේ ජීවිතේ කඩා වැටීම. ජීවිතේ හැලහැප්පෙනකොට කඩා වැටෙනකොට ඒ කඩා වැටිච්ච තැනින් තමයි එයා ධර්මය අල්ලගෙන තියෙන්නේ. ඒතකොට මේ කඩා වැටෙන වෙලාවේ අපිට ධර්මය අල්ලගන්න පුළුවන් වුණොත් දැන් අපිට කඩා වැටෙන වෙලාවේ ධර්මය අල්ලගන්න අපි ධර්මයක් දන්නේ නැහනේ. දැන් අතීතේ හිටපු අය ඉන්නවා ඒ අයගේ ජීවිතේ කඩා වැටෙනකොට මේ ධර්මයේ පැත්තෙන් ඒ අය හිටගත්තේ. දැන් අපි මෙච්චර මේ පාරම්පරික බෞද්ධයෝ වුණාට අපිට කඩා වැටෙන තැනින් අල්ලගන්න අපිට ධර්මයක් කවුරුවත් කියලා දීලා නැහැ. ඒ කියන්නේ කඩා වැටෙන දැන් උදාහරණයක් විදිහට අපි මේ දහම් පාසල ගැනම කතා කරනවා නෙමෙයි. දැන් ජීවිතේ කඩා වැටිච්ච මම ඔකට ලස්සන සිද්ධියක් කියන්නම් ඔබට. පහුගිය කාලේ මට එක මහත්තයෙක් හම්බුණා. ඔහු විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන මහත්තයෙක්. ඒ මහත්තයා හුඟක් මේ අවංක කෙනෙක් ඇත්තටම. විවාහ වුණු නෝනාගේ තිබ්බ වෙන සම්බන්ධයක්. ඒ වෙන සම්බන්ධය නිසා මේ මහත්තයා හරියට පීඩා වින්දා එකකින්. අන්තිමටම මේ පීඩා විඳලා අන්තිමටම මේ මහත්තයා මේ Tamanගේ ජීවිතේ නැති කරගන්න හිතුවා. මේ තරුණී බොහොම කඩවසන් තරුණී. ඉතින් මටත් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මට නම් දැන් ජීවිතේ පාවෙලා තියෙන්නේ. ඔහු නිකම්ම මිනිස්සෙක් නෙමෙයි හොඳ විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන මහත්තයෙක්. එතකොට මේ මහත්තයා කියනවා මට දැන් ජීවිතේ පාවෙලා හාමුදුරුවනේ. මම දැන් ජීවිතේ නැති කරගන්න යන්නේ. මම මේ ඔබ වහන්සේ ළඟටත් ආවේ මට නම් හිත හදාගන්නම බෑ කිව්වා. දැන් ওই විදිහට දිගින් දිගට කියනකොට මම කරුණු කිව්වා. නමුත් මේ මහත්තයා ලෑස්ති නෑ මම කියන කතාවත් එකපාර අහන්න. ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් මල් ළඟට එහෙම කෙනෙක් ආවම මම බොහොම හොඳට පැයක් විතර මේ මිනිස්සයා කියන එකම අහගෙන ඉන්නවා. මොකුත් කියන්න යන්නේ බන කියන්න යන්නේ. අහගෙන ඉන්නකොට දැන් මෙයා කියලා කියන්නෙම ජීවිතේ නැති කරගන්නවා මොනවා වුණත් කමක් නැහැ යන අපායක යනවා ජීවිතේ නැති කරගන්නවා කියලා ওই මිනිස්සයන් ඒකම කියනවා. එහෙම කියද්දී මම දැන් මේක ඔක්කොම අහගෙන ඉඳලා මම දැනගත්තා මේ මිනිස්සයාට දැන් ජීවිතේ හොඳටම නන්නත්තර වෙලා එපාම වෙලා මේ කතාව කියන්නේ. මම නිකමට කිව්වා මහත්තයාට ඔච්චරටම ජීවිතේ නැති කරගන්න හිතෙනවා නම් මහාන වෙන්න කිව්වා. මම මේ නිකමට කිව්වේ මේ කතාව. එහෙම කියපු ගමන් මේ මිනිස්සයාගේ ටිකක් මූණත් එක්ක වෙනස් වෙලා ඇත්ත තමයි හාඳුරන්නේ. එහෙනම් මහාන වෙනවා. දැන් මම මේ නිකමට කිව්වේ. ඊට පස්සේ මං කෝ හරි එහෙනම් ඒ අදහස තියාගෙන ගෙදර යන්නකෝ කියලා කිව්වා. දැන් මේ මිනිස්සයාට මහාන වෙන්න කියන එක ඔළුවේ වැඩ කරනවා දැන්. ඊට පස්සේ මට එදාම රෑ කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා දැන් මේ අවුරුදු 1කමාරක් විතර ඇති ওই සිද්ධිය වෙලා. කෝල් එකක් අරගෙන කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙනවා කියන අදහසට පවා මං කැළඹෙන එක නැවතුණා කිව්වා. දැන් මං කැළඹෙන එක වේගෙන් අඩු වුණා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම දැන් මේ පැවිදි වෙන අදහස මගේ ඔළුවේ තියෙන කිව්වා. මම මේ රැකියාවත් අත්හරිනවා මේ ඉඩකඩම් දීපලත් අත්හරිනවා ඔක්කොම අත්හරිනවා මම පැවිදි වෙනවා කිව්වා. මං දැන් කිව්වේ මේ මිනිස්සයා මේ මැරෙන්න හදන එකට විකල්පයක් විදිහට මම නිකමට කිව්වේ. දැන් මේ කියපු කතාව වැඩ කරා. අන්තිමටම මට දැන් ආයේ පහුවෙනිද කතා කරා. කතා කරලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම මට තැනක් හදලා දෙන්න කිව්වා.
මට හිතුණා දැන් පොඩ්ඩක් වෙනස් වෙගෙන යන පාටයි. නමුත් මැරෙනවට වඩා පැවිදි වෙන එක කොච්චර දෙයක්ද? ඒ නිසා මම කිව්වා හොඳයි මම මහත්තයාට තැනකුත් හදලා දෙන්න. නමුත් මේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඔය අපි ළඟටත් පැවිදි වෙන්න කතා කරනකොට මම නම් එහෙම එකපාර යෝජනාවක් කරන්නේ මම කියනවා එහෙමනම් තව සතියකින් ගන්න, තව සතිය දෙක තුනකින් ගන්න කී මම කියනවා. ඇත්තටම පැවිද්දට අප්‍රමාදී වෙන්න ඕන තමයි. නමුත් මේ මිනිසුන්ගේ සමහර මේ අදහස් හරීම පටු අදහස්. දැන් මේ මහත්තයා දැන් මේ අදහස අයින් කරන පාටක් නැහැ. ඊට පස්සේ මම ඔය මේ ආරාමයක් තිබුණා අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න අනුරාධපුරේ. මම මේ අනුරාධපුරේ ආරාමෙට මේ මිනිස්සයාට යන විදියට වැඩේ කරලා මමම සම්බන්ධ වෙලා මේ ආරාමෙටත් මේ තරුණයාව ගිහින් යොමු කළා. දැන් බොහෝම සැහැල්ලුවෙන් පැවිදි ජීවිතේ ගෙවාගෙන ඉනවා. මට මේ ළඟදී හම්බ වුණා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ මාව මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා මට ලස්සන කතාවක් කිව්වා. ස්වාමීන් වහන්සේ මම දැන් කොහොමද පැවිදි ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් සනීපෙන් ගෙවනවද? අනේ එහෙමයි කිව්වා. ස්වාමීන් වහන්සේ මම දැන් මගේ ජීවිතේ ලස්සන පුරුද්දක් තියෙනකෝ. මම මොකද්ද කියලා ඇහුවා. හාමුදුරනේ මම මගේ ඒ කාලේ බිරිඳ ඉන්න පැත්තට වැඳලා නිදාගන්න කිව්වා. මම දැන් මේ පැත්තට වැඳලා නිදාගන්න කිව්වා. අහෝ සුකම් කිව්වා. මේ වගේ සැපයක් කොහෙන්ද කියලා කිව්වා. අනේ මේ කාන්තාව නේද මට පැවිද්දට එන්න පාර පෙන්නුවේ කියලා ස්වාමීන් වහන්සේ මම හැමදාම රෑ පුරුද්දක් විදියට ඒ බිරිඳ ඉන්න දිශාවට වැඳලා තමයි නිදාගන්නේ කිව්වා. ඒ කියන්නේ එතකොට දැන් බලන්න එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය උනේ ජීවිතේ කඩා වැටීම. නමුත් අපිට කඩා වැටෙනකොට බෙල්ලේ වැල දාගන්න මතක් වෙන්නේ. ඇයි? කඩා වැටෙනකොට සුද්ධෝදන රජුරුන්ගේ අම්මගේ අම්මා කවුද කියලා ඉගෙන ගත්තට වැඩක් නැහැ. ප්‍රායෝගිකව භාවිතා කළ යුතු, පුහුණු කළ යුතු, ගලපා ගත යුතු සුන්දර දහම් පරයායක් අපේ ජීවිතවලට ගැලපිලා නැහැ පින්වත්නි. අපේ ජීවිතවලට ගැලපිලා නැහැ. ඒ ගැලපිල යන තාක්කල් මේ ජීවිතේ මේ ධර්මී පිළිසරණක් අපට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ මම නම්. දැන් ඔක බුද්ධ කාලේ හිටිය බොහෝම ලස්සන තරුණියක් හිටියා. බොහොම ප්‍රසිද්ධ වුණේ නම් කුණ්ඩලකේසී කියලා. මේ ජීවිතේ ආදරයෙන් පරාජයට පත්වෙච්ච මිනිස්සු. එකම තරුණිය මේ ගෙදර හිටපු පින්වත්නි. රජගහ නුවර බොහෝම ධනවත් පවුලකනේ හිටියේ. දැන් මේ කතාන්දර නෙමෙයි මේ වගේ ඇස්සේ ලස්සන ධර්ම කාරණා තියෙනවා. දැන් රජගහ නුවර බොහොම ධනවත් පවුලක කෙනෙක්. එකම දුව ගෙදර හිටපු. දැන් මේ තරුණිය ගෙදරට වෙලා ඉන්නකොට දැන් ගෙදරට වෙලා S2 වගේ තමයි දෙමව්පියෝ බලාගත්තේ. ගෙදරට වෙලා ඉන්නකොට ඔන්න බෙරයක් ගගහ පහලින් කවුරු හරි මිනිස්සෙක් මරන්න ගෙනියනවා ඇහෙනවා. ඇහෙනකොට මේ තරුණිය නිකමට පහලට බැලුවා මේ නව යෝන් වියටපත් වුණු තරුණ ගෑනු ළමයි. නිකමට මේ උඩුමහල් තලයෙන් පහල බැලුවා. බලනකොට දැක්ක හරි කඩවසන් කොල්ලෙක් ගෙනියනවා මරන්න. මේ කෙල්ලගේ ඇඟට දාඩිය දැම්මානේ මෙච්චර ලස්සන කොල්ලෙක් මොකටද මරන්නේ කියලා. මේ වගේ ලස්සන කඩවසන් තරුණිය මොකටද මරන්නේ? එහෙම හිතලා මේ කෙල්ල කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අනේ අර අච්චර ලස්සන කොල්ලෙක් මරන්න ගෙනියනවා. ඇයි මේ වගේ ලස්සන කොල්ලෙක් මරන්න ගෙනියන්නේ කියලා අඬන්න පටන් ගත්තා. අම්මා ඇවිල්ලා කිව්වා මරණේ මිනිස්සෙක් මරපුවාවේ උඹට මොකද කියලා ඇහුවා. මරණ කෙනෙක් මරාගත්තාවේ කිව්වා. ඔයා එච්චර දඟලන්න එපා කිව්වා. ඒතර කෝ නෑ මට කොහොම හරි ඒ තරුණයාම ඕන කිව්වා විවාහ වෙන්න. දැන් මේ කතාව මේ කාන්තාව ඊට පස්සේ අම්මා අඬ කිව්වා S2 වගේ රැක්කේ හොරෙකුට දෙන්නද? ඒ නිසා සද්ද නැතුව ඉන්න කිව්වා. මේ කතාව ඇහුවේ නෑ. ඇය අඬනකොට තාත්තට හරි හිත වේදනාවක් ඇති වුණා. එකම දුවනේ. ආය ළමයිත් නෑනේ. ඊට පස්සේ මීට ගිහින් අර හොරු කණ්ඩායමට ගිහින් කිව්වා මේ රජුරුවන්ගේ රාජපුරුෂයන්ට ගිහින් කිව්වා මේ මිනිස්සයා පොඩ්ඩක් නිදහස් කරන්න බැරිද? මොකක් හරි එහෙම යටින් මොකක් හරි සැලැස්මක් හදලා නිදහස් කරන්න බැරිද කියලා. එතකොට අර මේ රාජපුරුෂය මූණින් මූණ බල්ලා කිව්වා මෙච්චර ගාණක් දෙනවනම් නිදහස් කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මේ අර සිටුවරයා කිව්වා එහෙනම් මේ වෙනුවට වෙන කෙනෙක් මරන්න කිව්වා. හැබැයි මේ තරුණයා මීට ඇඳුම් ටිකක් අඳලා හොර පාරෙන් අපේ සිටුමාලිගාවට එවන්න කිව්වා.
දැන් පිටිපස්ස පැත්තෙන් එමීට ඔන්න මාලිගාවට එව්වා. දැන් ඔන්න අර තරුණියටත් හොඳයි. දැන් දුවගේ එකම කැමැත්තනේ. විවාහ කරලත් දුන්නා. දැන් මේ හොරාට හොර ගතිය මතුවෙනවා. ඒ හොරාගේ හැටිනේ පින්වත්නි. අර හොර ගතිය මතුවෙනකොට මේ හොරා බලනවා අද දාන මාළේ නෙමේ ඊළඟ දවසේ දාන්නේ. අද දාන කරාඹු නෙමේ ඊළඟ දවසේ දාන්නේ. මේක නම් මහා පුදුමාකාර විදියට ආයිත්තම් තියෙන රත්තරම් බඩු තියෙන ආභරණ තියෙන මාලිගාවක්. කොහොම හරි මේ ටික ගන්න ඕන කියලා මේ රත්තරම් බඩු ටිකට හැගියා හොරාගේ. දැන් මේ හොරා මොකද කරන්නේ? සැලසුම් කරා මේ රත්තරම් බඩු ටික කොහොමද අරගෙන පැනලා යන්නේ කියලා. දැන් ඇය හරීම ලෙන්ගතුයිනේ. මොහු මේක වැරදි විදියට පාවිච්චි කළා. ඔහු කිව්වා මම මේ බාරය මේක දිග කතාව මට මේ කතාව බනට කියන එක නෙමේ ප්‍රධාන ඉලක්කේ. නමුත් මේ කතාවල ලස්සන ධර්මයක් තියෙනවා. දැන් ඊට පස්සේ මේ තරුණයා කිව්වා අපි දෙන්නම බාරයක් වුණා මං එදා අරන් යද්දි කවුරු හරි කෙනෙක් මාව බේරගත්තොත් මම මෙන්න මෙහිම බාරයක් වෙනවා කියලා මෙන්න මේ අහවල් කන්දේ බාරයක් වෙලා තිනවා අපි දෙන්නම යන් ඔප්පු කරන්න. ඉතින් මේ කාන්තාවත් හොඳට ආභරණ වලින් සැරසිලා ගියා. ගියාම මේ තරුණයා කියනවා මං ආදරේ කියන්නේ මට නම් සෙල්ලම් බඩුවක් කිව්වා. මට නම් ආදරේ කියන්නේ වටිනා දෙයක් නෙමෙයි කිව්වා. ඒ නිසා තීර ඇවටුණා කිව්වා මට. ඔය ආභරණ ටික ගලවලා දෙන්න කිව්වා. දැන් ජීවිතේ අත්තරින්න ලෑස්ති වෙන්න කිව්වා. එතකොට මේ තරුණිය බලන්න දැන් ආදරේ වෙනුවෙන් ජීවිතේ පුදාගෙන හිටි. දැන් අසරණයි. කෑ ගහලා අඬලා කිව්වා එහෙනම් මේ රත්තරන් ආයිත්තම් ඔක්කොම ගන්න කිව්වා මට ජීවිතේ දෙන්න කිව්වා. මට ජීවිතේ විතරක් දෙන්න කිව්වා. ඔහු ඒකට ලෑස්ති වුණේ නැහැ. අන්තිමටම මේ තරුණිය ටිකක් උපක්‍රමශීලී වුණා. උපක්‍රමශීලී වෙලා කමක් නැහැ එහෙනම් අවසාන වතාවට මැරෙන්න කලින් මං ඔයාට ජීවිතේ පූජා කරගෙන හිටියේ. මට අන්තිම වතාවට වඳින්න එක අවස්ථාවක් දෙන්න කියලා වඳින මුවාවෙන් හිමීට අර තරුණයාම කන්දෙන් පෙල්ලලා දැම්මා කියනවා. දැන් මේක ඊටාම දිග සිද්ධියක්. දැන් මෙහෙම වුණාට පස්සේ ඇයගේ ජීවිතේ පුදුම කඩාවැටීමක්. මෙච්චර මේ හොරකමේ ගිහින් හොරකම් කරලා මරන්න නියම වෙලා තියෙද්දි බේරගත්තේ මම නේද? ඒ විතරක් නෙමෙයි සරණ පාවා ගත්තා. සියලු සැප සම්පත් දුන්නා. අන්තිම කැමැත්තට බාරය ඔප්පු කරන්න කියලා මමත් ආවා තනියෙන් පිටිපස්සේ. දැන් මේ වගේ වෙලාවක රාත්‍රියක මේ කතාව ඇයට තනියෙන් දැන් කිසි කෙනෙක් නැහැ. මේ තරුණ ඊතා රූප සම්පන්න කාන්තාවක්. ආයෙනම් ගෙදර යන්නේ මේ ජීවිතේ නම් මහා කරුමයක් කියලා හිතුණා. මේ ආස්වාදේ කියන්නේ මහා බොරුවක්. මේකේ මුලාවක්මයි තියෙන්නේ කියලා ගෙදර යන්නේ නැතුව හිමීට පරිබ්‍රාජක ආරාමයකට ගියා කියනවා. මේ පරිබ්‍රාජක ආරාමයට ගිහින් මේ තරුණිය හොඳට මේ පරිබ්‍රාජකයන්ගේ බ්ලුත හොඳට ඉගෙන ගත්තා කියනවා. කාලයක් මේවා හොඳට ඉගෙනගෙන මේ පරිබ්‍රාජක ආරාමේ ප්‍රධාන පරිබ්‍රාජකයා කිව්වලු දුවේ දැන් නුඹට හොඳට මේ බ්ලුත ගැන පරිබ්‍රාජකයන්ගේ ඥානය ගැන දැනුම ගැන බොහොම පළල් අවබෝධයක් තියෙනවා. දැන් ගිහින් වාද කරන්න කිව්වා. ඒක අපිට හරි අභිමානයක් කිව්වා. ජම්බු අත්තක් කඩලා වැලි ගොඩක ගහලා ඒක මං හිතන්නේ ඒ කාලේ පාවිච්චි කරපු මේ වාදයට පාවිච්චි කරපු සංකේතයක් වෙන්න ඇති. ජම්බු අත්තක් කඩලා වැලි ගොඩක ගහලා ඇයි කෑ ගහලා කියනවා මේ පලාතෙන් මාත් එක්ක වාද කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එන්න කියලා. ඒ බොහෝ දෙනෙක් ඇයගේ ඥානය ගැන වේගෙන් පැතිරිලා යද්දී සාරිපුත්ත හාමුදුරුවෝ එක්ක යම් දවසක වාදයකට පැටලෙනවා. අන්තිමටම සාරිපුත්ත හාමුදුරුවෝ ඉස්සරහා ඇය නිරුත්තර වෙනවා. ඇයට උත්තර නැති වෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ ඉස්සරහා. අන්තිමටම අහන ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පැවිදි වෙනවා. සම්පූර්ණයෙන් මේ දුක හමාර කළා. හේතුව තමයි ජීවිතේ කඩාවැටීම. ඒ කඩාවැටුණු තැනින් මතු කරගන්න ධර්මයක් අපේ ජීවිතේට තියාගන්න පින්වත්නි. දරුවන්ටත් එහෙම එකක් කියලා දෙන්න. ඒ කඩාවැටිච්ච තැනම තමයි සම්මා දිට්ඨිය හදාගන්න හොඳම තැන. ඒ බිඳ වැටෙන තැනමයි සම්මා දිට්ඨියට හොඳම අවස්ථාව. ඒ නිසා අපේ ජීවිතේට සම්මා දිට්ඨිය කියන එක ඉතාම වැදගත් දෙයක්. නමුත් එවැනි සම්මා දිට්ඨියක් හදාගන්න ශ්‍රාවකයෙකුට මේ කියන දහම් පරයය හරිම උදව්වක්. දැන් අපි අර කියාගෙන ආවේ ආහාරම් පජානාති, ආහාර සමුදයම් පජානාති, ආහාර නිරෝධම් පජානාති, ආහාර
ආහාර නිරෝධගාමිනී පටිපදම් පජානාති. ආහාරය දැනගන්නවා, ආහාරයට හේතුව දැනගන්නවා, ආහාරවල නිරෝධය දැනගන්නවා, ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා. එපමණකින්ම යා සම්මාදිට්ඨිකයි කියනවා. එතකොට සම්මාදිට්ඨිය හදාගන්න ශ්‍රාවකෙක් ආහාරය දැනගන්න ඕන. දැන් මේ ආහාරය කියනකොට මේක බලන්න, මේක කෙලින්ම නිවනට බර කතාවක් පින්වත්නි. ආහාර වර්ග 4ක් තියෙනවා. ආහාර වර්ග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එකක් තමයි කබලින්කාර ආහාරයක් තියෙනවා. ඒක සියුම් සහ ගොරෝසුයි. මේ අපේ රූපේ හැදෙන්නේ කබලින්කාර ආහාරي. මේ කන බොන ආහාරයෙන් තමයි මේ රූපේ හැදෙන්නේ. ඒක සියුම් වෙන්නත් පුළුවන්, ගොරෝසු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ කබලින්කාර ආහාර සියුම් නෑ. ඇත්තට මෙතන කබලින්කාර ආහාර කියලා කියන්නේ මේ ශරීරේ නඩත්තු කරන්න පරිහරණය කරන ආහාරය කියන අදහස. එතකොට මේ කබලින්කාර දැන් ඔබේ කබලින්කාර ආහාරයම තවත් සතෙකුට ඔබ වළඳන කබලින්කාර ආහාරය නිසා ඔබේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ වැඩෙනවා. හැබැයි තවත් සතෙකුට ඔබේ ශරීරයේ කබලින්කාර ආහාරයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ශරීරයේම තවත් සතෙකුට කබලින්කාර ආහාරයක් වෙන්න පුළුවන්. එතකොට ඔබේ ශරීරයේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් තමයි පින්වත්නි ඔබේ ඔය ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට සතර මහා ධාතුන්ගෙන් හැදෙන දැන් ඔබට තියෙන්නේ ගොරෝසු ආහාරයක්. කවුපි විදියට, මුං ඇට විදියට, කඩල විදියට, බත් විදියට, ඉන්දියාප්ප විදියට ගන්න ආහාරය තුල තියෙන්නේ කබලින්කාර ගොරෝසු බවක්. හැබැයි සියුම් ආහාරයකුත් තියෙනවා. දැන් දෙවියන්ගේ ආහාර ඊටාම සියුම්. එක දෙවි කෙනෙක් මේක තියෙන්නේ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ එක දෙවි කෙනෙක් පින්වත්නි ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වුණා කියනවා. ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වුණාම මේ එතන හිටපු අනිත් දෙවිවරු කිව්වලු මේ යකෙක් තමයි වාඩි වෙලා තියෙන්නේ, කළු පාට මිටි යක්ෂයෙක්. එතකොට ඒ කළු මිටි යක්ෂයා ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වුණාම අනිත් දෙවිවරු කියනවලු, නුඹ දන්නවද ඔය කාගේ ආසනයේද වාඩි වෙලා ඉන්නේ කියලා? ඕක සක්දෙවිඳුන්ගේ ආසනේ කියලා බනින්නකොට බනින්න මේ අමනුෂ්‍යයා සුදු උනාලු, උස ගියාලු. මේක හරි ලස්සන සිද්ධියක් මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ ශක්‍ර දේවේන්ද්‍රයා එතනට ඇවිල්ලා හොඳට බැලුවලු. මේ බනින්න බොහොම ලස්සන ශරීරයක් වෙනස් වෙනවා, රූප සම්පන්න වෙනවා. මොකද දන්නේ කියලා ශක්‍ර දේවේන්ද්‍රයා ටිකක් වෙනස්නේ. දකුණු දන මණ්ඩල බිම ඇනලා කිව්වලු, පින්වත මම සක්දෙවිඳු එමි කියලා. පින්වත මම මේ ඔබ ඉදිරියේ හිටගෙන ඉන්නේ, මම තමයි ශක්‍ර දේවේන්ද්‍රයා කියලා කිව්වලු. මටයි ශක්‍ර දේවේන්ද්‍රයා කියලා කියන්නේ කියලා කිව්වලු. එහෙම කියන්න ආයෙත් කළු උනාලු, මිටි උනාලු, අතුරුදහන් උනාලු. එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා, පින්වත් දෙවිවරුනි දන්නවද මේ පුටුවේ වාඩි වුණේ කවුද කියලා? එතකොට කියනවා දන්නේ නැහැ කියලා. ඔය වාඩි වුණේ ක්‍රෝධය ආහාරය කරගත්ත අමනුස්සයෙක් කියනවා. අන්න සිවුම් ආහාර. ඒවට කියන්නේ මොනවද? සිවුම් ආහාර. අපේ ආහාර ගොරෝසුයි. අපිට තියෙන පින්වත්නි ගොරෝසු ආහාරය. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ආහාරම් පජානාති. ආහාරය දැනගන්න කියනවා. දැන් ආහාරය දැනගන්න කියනකොට මේ කබලින්කාර ආහාරය දැනගන්න කියන එකද මේ කියන්නේ? නෑ, ආහාර වර්ග 4ක් තියෙනවානේ. එකක් කබලින්කාර ආහාර, එකක් පස්ස ආහාර, එකක් මනෝ සංචේතන ආහාර, එකක් විඥාන ආහාර. මෙන්න මේ 4ම දැනගන්න ඕනේ. මේ 4 දැන ගැනීම තුළ සම්මාදිට්ඨිය හදාගෙන සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔබට කියන්නේ නිවන ස්පර්ශ. දැන් මේ ටික විතරක් දැන ගැනීම තුළම නිවන ස්පර්ශ කරන්න පුළුවන්. අර ඉස්සල්ලා කියපු කුසලයත් අත්හරින්න, ඉස්සල්ලා කියපු කුසල් මූලයත් අත්හැරලා මෙතනින් විතරක් අල්ලගත්තොත් එයා තුලත් විදර්ශනා ඥානෙ උපදවාගෙන සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න පුළුවන්. ඒකයි බුද්ධ කාලේ මිනිස්සු ඔක්කොම ත්‍රිපිටකය දැනගෙන හිටියේ නෑ. සමහර අය එක දේශනාවයි දෙකයි ඇහුවේ. එක දේශනාවයි සෝතාපන්නයි, ඊළඟ දේශනාවට රහත් වුණා. ඒ කියන්නේ දේශනා දෙකකින් එහෙමනම් ඒ අය රහත් වෙලා තියෙනවනේ. පින්වත්නි මේ ගොඩාක් දහම් දැනුම ඕනේ නෑ. එක තැනකින් ධර්මයේ ස්පර්ශ කරලා සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න පුළුවන්. දැන් බලන්න මේ ආහාරය ගැන කියන කතාව. දැන් මේක තව වෙන ක්‍රමයක් සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට. හැබැයි මේ ක්‍රම දන්නේ නැතුව
එක දිගට non stop දන් දුන්නත් වැඩක් නැහැ. නතර කරන්නේ නැතුව උදෙත් දන් දෙනවා, දවලුත් දන් දෙනවා, උදෙත් දන් දෙනවා. මැරෙනකන් දන් දුන්නත් නිවන් කියලා එකක් නම් හම්බ වෙන්නේ නැහැ. එයත් උපතක් කරා යන්න, සුගතියකට යන්න සංස්කාරයක්මයි එතන එකතු වෙන්නේ. දන් දීලා නිවන් දකින්න බෑ පින්වත්. අද නම් කොහොමඩවත් බෑ. මොකද අද දන් දෙන්නේම Tamanගේ තියෙන මාන්නක්කාර එළියට, මාන්නක්කාරකම ප්‍රදර්ශනය කර කර. ඒ කාලේ නම් මිනිස්සු දන් දීදී නිවන ගැන ප්‍රාර්ථනාවක් තිබුණා. නමුත් අද නම් එහෙම අදහසකුත් නෑ. එතකොට මේ දානේ වගේ දෙයක් මූලික අත්විවරයකට අයිති දේවල් පුහුණු කරන ගමන් මේ වගේ පණිවිඩයක් තුල දායාද වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීමක් නෑ. දැන් බලන්න මේ දේශනාවේ තියෙනවා පළවෙනියෙන් මෙයා දැනගන්නවා මේ ආහාරම් පජානාති, ආහාරය දැනගන්නවා. ඒතකොට කබලින්කාර ආහාරය දැනගත්තාම එයා දැනගන්නවා මම මේ ගන්නේ එළියේ තියෙන එක විස්තර කර කර එයා දැනගන්නවා. මම මේ ගන්නේ එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක් නේද? ඒතර මගේ ශරීරේ වැඩෙන්නේ එළියෙන් ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. ඒක එයා ගැඹුරින් දැනගන්නවා. ඒ කියන්නේ දැන් ඔබ තුල ක්‍රියාත්මක ඔබේ රූපයේ හැදිලා තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් තමයි ඔබේ රූපේ හැදිලා තියෙන්නේ. එතකොට මේ කන බොන ආහාරයෙන් නේද මේ ශරීරය පෝෂණය වෙන්නේ. එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කබලින්කාර ආහාරය ගන්නකොට මේ ශරීරය වැඩෙනවා. ආහාර නතර කළොත් මේ රූපය ඉවරයි. එයා දැනගන්නවා මේ සතර බුදුරජාණන් ශෝක මතක් කරන්නේ ඔය. එතකොට එයා පමණ දැනගෙනලු වළඳන්නේ. දැන් ආහාරේ පමණ දැනගෙන ඊට පස්සේ කන්න පටන් ගන්නවා. ඇයි? යැපෙන්න විතරයි කන්නේ. ආහාරයේ ස්වභාවය දන්නවනේ. දැන් යැපෙන්න විතරක් කන කෙනෙක් ආහාර ඉලක්කය කොහොමද ඉලක්කයට වළඳන්නේ? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේවද වායන මදායන මණ්ඩනායන විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය බිහින් සූපරතියා බ්‍රහ්මචර්යා අනුග්‍රහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමින් නවංච වේදනන්න උපාදිස්සාමි. මේ විදිහට කියලා තියෙනවා. කොහොමද වළඳන්නේ? මේ එයා වළඳනකොට මේ වළඳන එකාස්සේ මත් වෙන්න කන්නේ නැහැ. මණ්ඩනායන විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා සරස ගන්න කන්නේ නැහැ. යැපෙන්න විතරයි කන්නේ. ඇයි? සතර මහා ධාතු වලින් හැදිච්ච ආහාර ටිකක් කියලා දන්නවා. යැපීම විතරයි තියෙන ඉලක්කය. යාපනාය විහිං සූපරතිය බ්‍රහ්මචර්යා අනුග්‍රහයද. පැවිද්දෙක් නම් බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස කන්නේ. මොකද ඒක පින්වත්නි මේ කෑම නිසාත් මේ ආහාරය නිසාත් පින්වත්නි කෙලෙස් වැඩිලා නිරේට ගියා අය ඉන්නවා. මේ ඒ කියන්නේ ආහාරය නිසාත් එහෙමනම් කෙලෙස් ඇවිස්සෙනවද නැද්ද? කෙලෙස් ඇවිස්සෙනවා. ඒ කියන්නේ දිව නිසාත් අකුසල් රිංගනවා ඇතුළට. ඒ නිසා මේ ආහාරය දැනගෙන ඉන්න එක සාමාන්‍ය ගෘහස්ත ජීවිතයටත් හොඳයි. අයික හාමුදුරුවෝ කෙනෙක් හිටියා මේ ඒ හාමුදුරුවෝ බලෙන් අකමැත්තෙන් මහාන උනේ. මේ අම්මගේ අකමැත්තෙන් කොහොම හරි මහාන වෙලා ටික කාලයක් ගියා. කියන්නේ gedara ඉන්නම කියද්දී බලෙන් පැවිද්දට ගියේ. බෑ මම මහාන වෙනවමයි කියලා මහාන උනේ. දැන් මේ හාමුදුරුවෝ හොඳට මහාන වෙලා ඉන්නකොට අම්මට මේක දරාගෙන ඉන්න බෑ. ඇයි අම්මලා කැමති මුණුබුරෝ බලන්නනේ. අම්මලා කැමතිද මේ සංසාර දුක ඉවර කර ගන්නවට? Tamanගේ දරුවා සංසාර දුක ඉවර කර ගන්නවට කැමති අම්මලා නෑ අද. අම්මලා කැමති විවාහ ජීවිතයටපත් වෙලා අනේ කවද්ද මුණුබුරෙක් දකින්නේ කියලා අම්මලා හීනමවන්නේ. එතකොට මේ අම්මලා එහෙම හීනමවමවා ඒ අම්මලත් මැරිලා යනවා. මේ හාමුදුරුවෝ පැවිද්ද තුල හොඳට ಗುಣධර්ම දියුණු කළා. අම්මට හිතුණලු අනේ මගේ පුතා දැන් ගෙදරින් නෑ නේද? දකින්නවත් නෑ නේද? මේ විදිහට කල්පනා කර කර ඉන්නකොට මේ ගෙවල් ළඟ හිටපු බොහොම ලස්සන ගෑනු ළමෙක් කිව්වලු නැන්දම් මොකද නිකන් මූණත් එක්ක අමනාපෙන් වගේ නිකන් මේ කාලයක් බොහොම පසුතැවීමෙන් ඉන්න පාටයි ඇයි කියලා ඇහුවලු. අහනෝට කිව්වලු බලන්නකො පුතේ අපේ හිටිය එකම දරුවා පැවිදි වුණානි කිව්වලු. මම ඉක්කරනින්නම් කිව්වලු. අනේ කොච්චර දෙයක්ද කිව්වලු. කැමැති ඒ කියන්නේ මේගොල්ලෝ හොඳ ආර්ථික ශක්තියකුත් තියෙන්න ඇති. මම එක්කරගෙන ඉන්නම් මට ධනෙ දෙන්න කියනවා. කැමැති තරම් දෙන්නම් කොහොම හරි එක්කරගෙන ඉන්න කියනවා. දැන් මේ ගෑනු කෙනත් ටිකක් ලස්සන කාන්තාවක් වෙන්න ඇති. දැන් ಭಾರತේ නම් මේ හරියට එහෙම ඔය අනාචාරي ගියා එහෙමත් ඉඳලා තිනවා. සමහරට ඒ වගේ කෙනෙක් වෙන්නත් ඇති මෙයා. සල්ලි වලට වැඩ කරන කෙනෙක් වෙන්නත් ඇති. දැන් මේ කාන්තාව හොඳට අහගත්තා මොනවද ඒ කාලේ උන්වහන්සේ කන්න කැමති ඔක්කොම අම්මා කිව්වා.
ඔක්කොම අහගෙන අර හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින පාරේ කුලියට ගෙයක් ගත්තා කියනවා. කුලියට ගෙයක් අරගෙන ඔන්න ගැන් අර ගෙදරට වෙලා ඉන්නවා. අර හාමුදුරුවෝ එනකොට හැමදාමත් අර කැමැති විදිහට දානේ හදනවලු. දැන් කැමැති විදිහට දානේ හදලා දැන් පාරේ ඉන්නවා. පාරේ ඉන්නකොට අර හාමුදුරුවෝ එනවා උන්වහන්සේ බොහෝම අවංකව ධර්මයට ආපු කෙනෙක්. වෙන පටු අදහසක් තිබුණේ නැහැ පැවිද්දට එනකොට. අවංකව ධර්මයට ආවේ. දැන් ධර්මී හුරු කරගෙන ඉන්නකොට දැන් අර කෑම නිකන් අම්මා හැදුවා වගේ. හරීම රහයි. උන්වහන්සේ අර කැමැති විදියට තමයි කෑම තියෙන. අර ගිහි කාලේ කැමැති කෑම තිබුණානේ. ඒවම හැමදාම හදලා හම්බ වෙනවා. අන්තිමටම ටිකක් හැමදාම මේ විදියට දානේ දෙනකොට ටිකක් හිතවත්. එක දවසක් කිව්වලු හාමුදුරනේ ඔය විදියට දානේ ටික අරන් යන්න එපා. ඔබ වහන්සේ අද මෙහි ඉඳලා වළඳලා යන්න. ඔබ වහන්සේ දානේ අරන් යන්න එපා. ඔබ වහන්සේ අද වළඳලා යන්න. රස්නෙට දානේ වළඳන්න පුළුවන්. මේ අවුවේ නිකන් ඇවිදගෙන යන්න එපා. මේ විදියට මේ ගෙදර ඉඳලම වළඳලා යන්න පටන් ගත්තලු ඊට පස්සේ. අන්තිමටම සිවුරත් ඇරියලු. අන්න බලන්න. ඒ භික්ෂුව අමාරුවේ වැටුනේ ඇස නිසා නෙමෙයි පින්වත්නි. ඒ භික්ෂුව අමාරුවේ වැටුනේ දිව නිසා. එතකොට එහෙමනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහාම අපි අමාරුවේ වැටෙන්න බැරිද? මොකද මේ ආයතන 6 නිසාමයි පින්වත්නි පංචස්කන්ධයක් මෝරන්නේ. මේ ආයතන 6 හරහාමයි පංචස්කන්ධය මෝරන්නේ. ආයතන 6 ඇතිවෙන ක්‍රියාවලිය දන්නේ නැත්නම් නොදන්නා කෙනෙක් නිවන් දකින්නවා කියනවා නම් ඒක වෙන්න බැරි කතාවක්. දැන් බලන්න ආහාරම් පජානාති. ආහාරය දැනගන්නවා. මොනවද ආහාරය දැනගන්නේ? කබලින්කාර ආහාරය දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ ආ ඉලක්කයට කන්නේ කොහොමද? එයා දැන් ඔය අපි කියවනේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස මත් වෙන්න කන්නේ මේ විදිහට කියන ගින් අන්තිමටම කියනවා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදිස්සාමි. පුරවගෙන වේදනාව ගන්නෙත් නැල්ලු. හිස් කරගෙන වේදනාව ගන්නෙත් නැල්ලු. දැන් සමහර අය ඉන්නවා කාපු ගමන් ඊට පස්සේ ආ ඇඳ හොයාගෙන යනවා. ඇයි පුරවගෙන වැඩි. එහෙනම් එයා කැමී ඉලක්කය දන්නේ නෑ. දැන් බලන්න මෙතන කියනවා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි. වේදනා දෙකම උපද්දන්න නැතුව කන්න කියනවා. නිවනට නෙමෙයි නිරෝගීකමට මේක කොච්චර හොඳයිද? ඒතකොට එහෙම කනකොට බුදුරජාණන් වහන්සේ මත ඕක හරිම ලස්සන උදාහරණයක් තියෙනවා. ඔය ආහාර සූත්‍රවලදී ඒ වගේ අට කතාවේ උන්වහන්සේ කියනවා මේ කබලින්කාර ආහාරය පුත්‍ර මාංශයේසේ දත යුතුය කියලා. මොන වගේද දකින්න ඕන? පුත්‍ර මාංශය වගේ. ඒකට ලස්සන උපමාවක් තියෙනවා. මේ අම්මා කෙනෙක් යනවලු පින්වත්නි මේ අම්මා කෙනෙයි තාත්තයි එයාලගේ ඉන්න එකම දරුවත් අරගෙන යනවලු කාන්තාරික ගමනක්. මේක උදාහරණයක්. කාන්තාරේ යනකොට පින්වත්නි මේගොල්ලෝ ළඟ තිබුණු සියලු ප්‍රත්‍ය ඉවරයිලු. ඒ කියන්නේ ඛණ්ඩ තිබ්බේ ඔක්කොම ඉවරයිලු. ඛණ්ඩ තිබ්බේවා ඉවරයි. දැන් ඛණ්ඩ දෙයක් නැහැ මෙයාලට. මේගොල්ලන්ට ජීවිතේ පවත්ව ගන්න විදියක් නැහැ. බැරිම තැන දැන් ජීවිතේ පවත්ව ගන්න ක්‍රමයක් විකල්පයක් නැතිම තැන මේ කාන්තාවයි මේ පුරුෂයයි දෙන්නම කතා වුණාලු දැන් කරන්න දෙයක් නැහැ. එක්ක අපි තුන් දෙනාටම මැරෙන්න වෙනවා. නැත්තම් අපි මේ දරුවම ආහාරයට ගමු. එතකොට අපි දෙන්නාට හරි මේ කාන්තාරෙන් එහාට යන්න පුළුවන්. මේක උපමාවක්. ඒතර මේ දෙන්න මොකද කරන්නේ? ඒ Tamanගේ එකම දරුවා මරාගෙන ආහාරයට ගන්නවා කියනවා. එතකොට මේ ආහාරයට ගන්න පින්වත්නි බොහෝම කැමැත්තෙන්ද? කැමැත්තෙන් නෙමෙයි ජීවිතේ පවත්වන්නමයි ගන්න කියනවා. ඇයි වෙන විකල්පයක් නැහැ. නැත්තම් මැරෙන්න වෙනවා කාන්තාරේ. මැරෙන්න වෙන නිසා යැපීම පිණිස හඬ අනේ අපේ දරුවා නේද මේ මලේ කිය අඬ ඊටාම පිළිකුලෙන් යැපීම පිණිස විතරයි මේ ආහාර ටික ගන්න කියනවා. අන්න ඒ වගේ කබලින්කාර ආහාරේ පුත්‍ර මාංශයේසේ අනුභව කළ යුතුයි කියනවා. එතකොට මේ ආහාරය නිසා අකුසල් වැඩෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ආහාරය තමයි පින්වත්නි පස්ස ආහාරය. පස්ස කියන්නේ ස්පර්ශය. එතකොට මේ ආහාරය කියන එක කියන්නේ මේ ඇඟ පවත්වන එක ගැන විතරක්මද? නෑ. මෙන්න මේ ආහාර ටික නිසා තමයි සංසාරික සත්වපුද්ගල භාවය පෝෂණය වෙන්නේ. මේ ආහාර නිසා තමයි සාංශාරික සත්වයේක් පුද්ගලයෙක් පෝෂණය වෙවි ඉදිරියට යන්නේ.
සංසාරයේ සත්වයක් පුද්ගලයෙක් පෝෂණය වුණේ ඒකයි. මේ ආහාර ටික දැනගත්තාම සංසාරයේ සත්ව පුද්ගල භාවයේ වැඩෙන එක නවතිනවා. සත්ව පුද්ගල භාවයේ වැඩෙන එක නැවතුණාට පස්සේ සංසාරේ නිමාවටපත් වෙනවා. එතකොට මේ ස්පර්ශය නිසාත් පින්වත්නි සංසාරයට වැටෙනවා. පස්සාහාර. ස්පර්ශය කියන්නේ කාරණා කීයක එකතුවද? කාරණා තුනක එකතුව. ස්පර්ශ වෙන්න නම් කාරණා කීයක් එකතු වෙන්න ඕනද? තුනක් එකතු වෙන්න ඕන. ඒකට කියන්නේ තින්නං සංගති පස්සෝ කියලා. කාරණා තුනක එකතුව තමයි ස්පර්ශය. ඇහැයි රූපයයි ඇහි විඥානයයි. මෙන්න මේ තුන එකතු වෙච්ච තැනට කියනවා ස්පර්ශය කියලා. කනයි ශබ්දයයි කනේ විඥානයයි. මේ තුන එකතු වෙච්ච එකට කියනවා ස්පර්ශය කියලා. නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානය. ඒකට කියනවා ගාන විඥානය කියලා. මෙන්න මේ තුන එකතු වෙච්ච එකට කියනවා ස්පර්ශය කියලා. දිවයි රසයයි දිවහා විඥානයයි. මෙන්න මේ විදියට පින්වත්නි කාරණා තුන බැගින් එකතු වෙච්ච තැනක තමයි ස්පර්ශය කියන්නේ. කාරණා තුනක් එකතු වෙලා නැත්තම් එතන ස්පර්ශ වෙලා නැහැ. එහෙමනම් අපිට එකක් තේරෙනවා මොකද්ද? ඇහැ තිබ්බත් වැඩක් නැහැ. රූප තිබ්බත් වැඩක් නැහැ. ඒ කාරණා දෙකයිනේ සම්පූර්ණ වෙන්නේ. චක්කු විඥානේ නැත්තම් ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ නොවුනොත් විඳින්න බෑ. ඇයි පස්සපච්චය වේදනානේ. ස්පර්ශ වෙච්ච තැනක තමයි පින්වත්නි පුද්ගලයා විඳින්නේ. ස්පර්ශ වුන් නැති දෙයක් විඳින්න පුළුවන්කමක් නැති නිසා පස්සාහාර කියන්නේ කාරණා තුනක එකතුව පින්වත්නි. ඒතර මේ ස්පර්ශය ආහාරය වෙන්නේ පින්වත්නි වේදනාවටයි සංඥාවටයි. ස්පර්ශය ආහාර වුණේ මොකටද? වේදනාවටයි සංඥාවටයි ආහාරය තමයි ස්පර්ශය. ඇයි වේදනා සංඥා කියන දෙක නිසා තමයි තණ්හාව වැඩෙන්නේ. මේක හොඳට නුවණින් කල්පනා කරොත් තේරෙනවා. ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන තුන එකතු වුණාම ඒකට කියනවා ස්පර්ශය. ඒක ආහාරයක්. මොන ආහාරයක්ද? සාංශාරික පැවැත්මට ආහාරයක්. එතකොට මේ ස්පර්ශය නැත්තම් වේදනාවයි සංඥාවයි තියෙයිද? නෑ. දැන් ඔන්න මගේ ක්‍රියාවලිය ඇති වෙන විදිය කියන්නම්. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම ස්පර්ශය. එතකොට ස්පර්ශ වුණාම තමයි විඳින්නේ. පස්සපච්චය වේදනා. ඒ කියන්නේ ස්පර්ශ වෙච්ච දෙයකට තමයි පින්වත්නි එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, එක්කෝ උපේක්ෂා වේදනාවක් හටගන්නේ. ස්පර්ශ වෙච්ච නැති වෙලාවට ඒ කියන්නේ මේ ඇහි ස්පර්ශය හෝ ඒකට කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා ස්පර්ශ හයක් තියෙනවා. ඇත්තට මේකට කියන්නේ ස්පර්ශ කාය හයක් පවතිනවා. එතකොට මේ ස්පර්ශ කාය හය එකවරම හය පවතිනවද? එකවර පවතින්නේ නැහැ. එතකොට ඇසේ ස්පර්ශයේ තියෙන වෙලාවට කනේ ස්පර්ශයේ තියෙනවද පින්වත්නි? නැහැ. දැන් ඊටකොට තව එකක් දැන් මේ වෙලාවේ දැනගත්ත මොකද්ද? එක වෙලාවක පවතින්නේ එක ස්පර්ශයයි. ඒ කියන්නේ ඇසේ ස්පර්ශයේ තියෙන වෙලාවට දිවේ ස්පර්ශේ නැහැ. බත් එකත් අරගෙන ටීවී එක ඉස්සරහා වාඩි වෙනවා තමයි. කාලා ඉවර වෙනකොට රහ ටිකක් මතක නැද්ද? මතක. එහෙනම් දිවේ ස්පර්ශය තිබිලාද නැද්ද? තිබිලා තියෙනවා. දිවේ ස්පර්ශය තිබ්බොත් නේ රහ දැනෙන්නේ. ඇයි අපි කියවනේ පස්ස පච්චය වේදනා කියලා. ස්පර්ශය නිසා තමයි පින්වත්නි විඳින්නේ. දිව නිසා ස්පර්ශය නිසායි දිවේ රහ විඳින්නේ. රස විඳින්නේ මිනිස්සු. රස විඳින්නේ දිවේ ස්පර්ශය තියෙන වෙලාවට. එතකොට ඇහි ස්පර්ශයෙන් හටගත්ත රූප ටිකත් වෙනසක් නැතුවම මතකයි. ටීවී එක ඉස්සරහා නම් වාඩි උනේ රූප ටිකත් හොඳට මතකයි. එහෙමනම් ඇහි ස්පර්ශය වෙලාද නැද්ද? ඇහි ස්පර්ශයත් වෙලා. එහෙමනම් ඇහි කාරණා තුනක් එකතු වෙලා තියෙනවා. ඇසයි රූපයයි ඇහි විඥානයයි කියන කාරණා තුන එකතු වෙලා තියෙනවා. එහෙනම් ඇහි ස්පර්ශයත් වෙලා. දිවේ ස්පර්ශයත් වෙලා. දැන් මම ඉස්සලා ආයේ කිව්වා එක වෙලාවක පවතින්නේ එක ස්පර්ශයයි. දැන් බලන්න එහෙමනම් අපට හිතෙන්නේ එක දිගටම පවතිනවා කියලා නෙමෙයිද? පවතිනවා කියලා. අපිට පේන්නේ කන වෙලාවෙම රහ දැනෙන වෙලාවෙම පේනවා කියලා. ඇත්තටම රහ දැනෙන වෙලාවෙ පේන්නේ නැහැ. එක වෙලාවක එක ස්පර්ශයයි පවතින්නේ. මේ ඇති වෙන නැති වෙන වේගයේ වැඩිකමට අපිට එක දිගටම පේනවා. ඒක තමයි වෙලා තියෙන්නේ.
ඇයි හටගන්න නිරුද්ධ වෙන එකක් නේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගත්ත දවසට අරහත් වෙනවා කියලා. එතකොට දැන් ඔබට තේරෙනවද ඇහි කතාන්දරයේ තුලත් හටගෙන නිරුද්ධ වීමක් තියෙන්නේ කියලා? මොකද ඇහි ස්පර්ශයේ හටගෙන නිරුද්ධ වුන් නැත්තම් පින්වත්නි දිවේ ස්පර්ශයේ හටගෙන නිරුද්ධ වෙන්න විදියක් නැහනේ. ඇහි ස්පර්ශයේ හටගෙන නිරුද්ධ වුණොත් තමයි දිවේ ස්පර්ශය හටගන්නේ. ඇයි එක ස්පර්ශයක් පවතින වෙලාවට තව ස්පර්ශයක් පවතින්නේ නැහනේ. දැන් බලන්න පින්වත්නි එහෙමනම් ඇසේ ස්පර්ශයත් කනේ ස්පර්ශයත් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස જીවහා සම්පස්ස මේ ඔක්කොම එකට පවතින්නේ නැහැ. මෙන්න මේ ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගත්තට පස්සේ එයා ස්පර්ශය පිළිබඳ කරකිරෙනවා. දැන් අපිට කලකිරීමක් නැත්තේ ඇයි? අපිට හිතෙන්නේ එක දිගටම මේ ටික පවතිනවා කියලා නේද? එක දිගට පවතිනවා කියලා. දැන් බලන්න මෙතන කියනවා පස්ස ආහාර ස්පර්ශයේ ආහාරයක් වෙන්නේ මොනවටද? වේදනාවටයි සංඥාවටයි. ඇයි ස්පර්ශ වුණොත් තමයි මිනිස්සු ඉඳින්නේ. ඇහි ස්පර්ශයෙන් ටීවී එකේ රූප රාමු ටික දකින්නකොට ඇහැයි ටීවී එකත් පේනවා රූප රාමු ටිකත් පේනවා ඇහි විඥානයත් පහළ වෙලා මේ තුන එකතු වෙලා ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ඔන්න සැප වේදනාවක් හට ගන්නවා. එක්ක දකින්න රූප රාමු ටික නිසා දුක් වේදනාවක් හට ගන්නවා. ඒ ස්පර්ශ වීම නිසා දුකක් හටගත්ත නිසා තමයි මිනිස්සු ටීවී එක දිහා බලන්න අඬන්නේ. සමහර මිනිස්සු ඉන්නව නේද එහෙම? ටීවී එක දිහා බලාගෙන අඬා වැටෙන මිනිස්සු. එතකොට ටීවී එක දිහා බලන අඬන්නේ ඇහි ස්පර්ශයෙන් හටගත්ත වේදනාව නිසා. බලන්න පස්ස පච්චය වේදනා. එහෙනම් ස්පර්ශය ආහාරය උනේ වේදනාවට. ඊට පස්සේ වේදනාවට විතරක්ද පින්වත්නි? නෑ වේදනාවට විතරක් නෙමෙයි සංඥාවට. ස්පර්ශ වුණොත් තමයි අඳුනගන්නේ. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙච්ච තැනක තමයි රූප අඳුනගන්නේ. හඳුනගන්නවට කියන්නේ මොකද්ද? සංඥාව. කනයි ශබ්දයයි කනේ විඥානයයි සෝත විඥානයයි තුන එකතු වුණොත් තමයි අඳුනගන්නේ. හඳුනගන්නවට කියන්නේ සංඥාව. එතකොට එහෙනම් සංඥාවට ආහාරය උනේ මොකද්ද පින්වත්නි? ස්පර්ශය. එතකොට සංඥාවට ආහාර උනේ ස්පර්ශය. ඒ වගේම ස්පර්ශය ආහාර කරගෙන තමයි සංඥා වේදනා දෙකම හටගත්තේ. ඒතර ඔන්න ආහාර උනේ ඒකටයි. දැන් කබලින්කාර ආහාරය උනේ මේ ශරීරයට මේ රූපේට. දැන් පස්ස ආහාරය මොකටද උනේ? පස්ස ආහාරය ඇති උනේ සංඥා වේදනා දෙකට. ඕකට ලස්සන උපමාවක් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඒක හරියට දැනගන්න කියනවා මේ හැම නැති එළදෙනක් වගේ කියනවා. මේ පස්ස ආහාරය කියන එක හැම නැති එළදෙනක් වගේ කියනවා. දැන් හැම නැති එළදෙනක් පින්වත්නි හිටගෙන හිටියොත් මේ අවකාශයේ ඉන්න සත්තුන්ගෙන් හානි වෙනවා. ගහකට හේතු වුණොත් වේයෝ වගේ සත්තු ඇවිල්ලා හැම කණ්ඩ පටන් ගන්නවා. හැම නැහැනේ දැන්. බිම නිදාගත්තොත් කූඹි වගේ මේ බිම ඇසුරු කරගෙන ඉන්න සත්තුන්ගෙන් හානියක් වෙනවා. එතකොට නිදාගත්තත් අර්බුදයක්. හිටගෙන හිටියත් අර්බුදයක්. මොන ඉරියව්වකින් හිටියත් හැම නැති එළදෙනක් අමාරු වැටෙන්නේ නැද්ද? අමාරු වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ පස්ස ආහාරයේ හැම නැති එළදෙනක් වගේ දකින්න කියනවා. මොන විදියකින් ස්පර්ශ වුණත් එක්කෝ සැප වේදනාවක් හට ගන්නවා. එක්කෝ දුක් වේදනාවක් හට ගන්නවා. එක්කෝ අදුක්කම සුඛ වේදනාවක් හට ගන්නවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් හරියනේ ඉතින් සැප වේදනාවක් හට ගන්නවා නම් කිසි අවුලක් නැහැනේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනේ සැපක්නේ හටගත්තේ හාඳුරුනේ කියලා හිතන්න පුළුවන්. පින්වත්නි සැප වේදනාව තුල ආස්වාදයක් තියෙන බව හැබෑව. සැප වේදනාව තුල ආස්වාදයක් නැත්තේ නෑ. සැප වේදනාව තුල සොම්නසක් නැද්ද? තියෙනවා. හැබැයි මේ ආස්වාදයයි සොම්නසයි අනිත්‍ය වෙලා යන්නේ නැද්ද? අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යනකොට සැප වේදනාව නිසාම දුක හටගන්නේ නැද්ද? හට ගන්නවා. එවැනි දුකක් Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන්ද පින්වත්නි? බෑ. අන්න ඒකයි පින්වත්නි සැප වේදනාව තුලත් භාග්‍යවතුන් වහන්සේ හරියට හැම නැති එළදෙනක් වගේ දකින්න කිව්වේ. මොකද මේ ස්පර්ශය කියන එක මොන විදියට ස්පර්ශ වුණත් ඵලයේ තරම් සුබදායක නැහැ.
එතකොට ස්පර්ශයේ ආහාරය වෙන්නේ සංඥාවටයි වේදනාවටයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ආහාරය තමයි පින්වත්නි මනෝ සංචේතන ආහාර. මන් මෙතන මනෝ සංචේතනා කියලා කියන්නේ පින්වත්නි මනෝ සංචේතනාව ආහාරය වෙන්නේ මේ ත්‍රිවිධ භවයට. ඒ කියන්නේ මනෝ සංචේතනාව නිසා තමයි කාම භවයක හරි රූප භවයක හරි අරූප භවයක හරි උපත සකස් වෙන්නේ. එතකොට මනෝ සංචේතනාව සංසාරේ ආහාරය වුණා භවයට. එතකොට මනෝ සංචේතනාව නිසා මෙතන ඇත්තට මනෝ සංචේතනා කියන්නේ කර්මයටමයි. එතකොට මෙතන කර්මයමයි මේ කියන්නේ. එතකොට මනෝ සංචේතනා ආහාරය නිසා තමයි ඊට අනුව එක්කෝ කාම භවයක් තුල එක්කෝ රූප භවයක් තුල එක්කෝ අරූප භවයක් තුල Tamanගේ උපත සකස් වෙන්නේ. එහෙමනම් ඒකත් සංසාරේට ආහාරයක්. ඊළඟට විඥාන ආහාර. විඥානයේ ආහාර වෙන්නේ නාම රූප වලට පින්වත්නි. විඥානයත් ආහාරයක්. ඒ කියන්නේ මේ විඥානයත් ආහාරයක්. මේ විඥානයේ පැලවුනොත් එතන නාම රූප වලට ආහාරයක්. විඥාන කාය කීයක් තියෙනවද? විඥාන කාය 6යි. මොනවද විඥාන කාය 6? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥානයත් එකවර පවතිනවද පින්වත්නි? විඥානයත් එකවර පවතින්නේ නැහැ. ඇයි විඥානයත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. විඥානය කියන්නේ එක දිගට පවතින එකක් නෙමෙයි, හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඇත්තටම පින්වත්නි විඥානය හටගන්න නිසා තමයි විඥාන ප්‍රත්‍යයෙන් ඇතිවෙන සංඥාවත් හටගෙන නිරුද්ධ වෙන්නේ. ඇයි විඥානයේ පටන් ගත්ත තැනම හටගෙන නිරුද්ධ වීමක් නම් ඒ විඥානය නිසා හටගන්න සංඥාවත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ විඥානය නිසා හටගත්ත සංඥාවත් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ සංඥාව හටගෙන නිරුද්ධ වෙන නිසා ඒ සංඥාව නිසා උපදින වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේක තමයි ලෝකේ දකින්න ඕන. මේ සියලු ක්‍රියාකාරකම් තුල හට ගැනීමයි නිරුද්ධ වීමයි විතරයි තියෙන්නේ කියලා දකින්න ඕන. එතකොට වේදනාව හටගෙන නිරුද්ධ වෙනකොට වේදනාව නිසා ඇතිවෙන සංකාරයේ සිතුවිලිත් හටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඔය පිළිවෙලට දකින්න ඕනේ. ඒ කියන්නේ එහෙමනම් මේ විඥානයේ ආහාර වෙන්නේ නාම රූප වලට. ඒ කියන්නේ පින්වත්නි විඥානය බැහැගත්ත තැනක තමයි එතන නාම රූප කියලා දෙකක් වැඩෙන්නේ. දැන් විඥානයක් බැහැගෙන නැත්තම් එතන නාම රූප නැහැ. විඥානයක් නැති තැනක නාම රූප වැඩෙන්නේ නැහැ. විඥානයක් බැරි වෙලා හරි විඥානේ පිට වුණොත් එහෙම එතන නාම රූප වලට ඉඩක් නැහැ. ඒකයි දරුවෙක් මේ විඥානේ දැන් පුංචි දරුවෙක් කලලයක් විදියට වැඩිලා එකපාරම මේ දරුවා ගබ්සා වෙන්නේ. සමහර අය කියන්නේ මේ එතකොට වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් ඒ වෛද්‍යවරයා එක එක හේතු කියයි. හැබැයි ගැඹුරුම හේතුව කාටවත් පේන්නේ නැහැ. මොකද්ද ගැඹුරුම හේතුව? විඥානේ පිට වුණොත් නාම රූප වලට ඉඩක් නැහැ. නාම රූප නැත්තම් ආයතන හයක් වැඩෙයිද? ආයතන හයක් නැහැ. එතකොට විඥානේ පිට වුණොත් එහෙම එතන ඇබෝෂන් වෙන්න ඕන. එතන මේ කලලයක් වැඩෙන්න ඉඩක් නැහැ. ඒ වෙන විඥානේ ආහාර කරගෙන තමයි නාම රූප වැඩෙන්නේ. විඥානේ ආහාරය සැපෙවි නාම රූපයට. නාම රූප සහ ආයතන හයට. නාම රූප වැඩුණොත් එතන ආයතන හයක් වැඩෙනවද නැද්ද? ආයතන හයක්. ඒ නාම රූප තිබ්බොත් තමයි පින්වත්නි එතන ඇස කියලා ආයතනයක් ගැබ තුල වැඩෙන්නේ. බලන්න එක හරි ලස්සනයිනේ. නාම රූප පච්චයා සලආයතනං එහෙමයි තියෙන්නේ. නාම රූප ප්‍රත්‍ය කරගෙන තමයි ඇස කියලා ආයතනයක්, කන කියලා ආයතනයක්, නාසය කියලා ආයතනයක්, දිව කියලා ආයතනයක්, කය කියලා මේ ආයතන ටික ඔක්කොම වැඩෙන්නේ නාම රූප ප්‍රත්‍ය කරගෙන. ඒතකොට නාම රූප වැඩුණේ විඥානයක් බැසගත්ත නිසා. විඥානේ පිට වුණොත් නාම රූප නැහැ. නාම රූප නැත්නම් ආයතනත් නැහැ. එතකොට මේ කලලයට එතනින් එහාට වැඩෙන්න පුළුවන්කමක් නෑ. අන්න බලන්න එහෙමනම් මේ විඥානයේ ආහාරය වෙලාමයි නාම රූප වැඩෙන්නේ. විඥාන ආහාරය එතන නැත්තම් නාම රූප නෑ පින්වත්නි. නාම රූප වැඩෙන්න විදියක් නැති නිසා හරියට කන බොන කෑම ටික ගන්න එක කුසට නොගියොත් එහෙම එළියෙන් ගන්න කබලින්කාර ආහාර ඇතුළට ගියොත් මේ රූපේ කඩා වැටෙනවා වගේ විඥාන ආහාර නැති වුණොත් එතන නාම රූප වලට වැඩෙන්න විදියක් නැහැ.
නාම වෛද්‍යවරයෙක්ගෙන් අහුවොත් එයා විද්‍යාත්මකව හේතු ගොඩක් කියයි. නමුත් ඇත්තම හේතුව තමයි විඥානීය බැහැරවීම. ඒතර කෙනෙක් තව තර්කයකුත් අහන්න පුළුවන්, තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඇයි විඥානීය පිට වෙන්නේ? එහෙම ආවට ගියාට මොකටද විඥානීය පිට වෙන්නේ? ඇයි විඥානීයට පවතින්න බැරිද? එක දිගට පවතින්නේ නැත්තේ ඇයි? පින්වත්නි, ඕක දෙපැත්තටමත් කියනවා විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං කියලා. එතන විඥානේ පිට වෙන්නේ විඥානයක් ගැබකට බැහැගන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? විඥානයක් ගැබකට බැහැගන්නේ සංඛාර හේතුවේ. ඇයි සංඛාරපච්චය විඥානන්නේ? සංස්කාරයට අනුව විඥානයක් බැහැ ගන්නවද නැද්ද? බැහැ ගන්නවා. දැන් මේකම අර මේ මහත්ය කිව්වා වගේ එක එක විදිහට කියන්න පුළුවන්. අවිජ්ජාපච්චය සංඛාරා මේ විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං කියලා දෙපැත්තට මේක තෝරගන්නත් පුළුවන්. හැබැයි මෙතන විඥානේ බැහැගන්නේම සංඛාර වලට අනුව. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන සංස්කාර වලට අනුව විඥානේ බැහැගන්නේ. මොනවද සංඛාර කියන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. මෙන්න මේ සංඛාරයට අනුවයි පින්වත්නි විඥානයක් බැහැගන්නේ. එක්කෝ පිනට අනුව විඥානේ එහෙනම් පිනත් වැඩක් නැහැ. අන්න එතනින් ඔබට තේරෙන්න ඕන. පුඤ්ඤාභි සංඛාර පිනට අනුව විඥානේ බහිනවා. එක්කෝ අපුඤ්ඤාභි සංඛාර කොහොමත් පවට අනුව විඥානේ බහිනවමනේ. ආනිඤ්ඤාභි සංඛාර ධ්‍යාන සිතට අනුවත් විඥානේ බැහැ ගන්නවා. ආලාර කාලාම වගේ උද්දකරාම පුත්ත වගේ අය ඒගොල්ලන්ගේ විඥානයත් පැලුණා. කොහෙද පැලුණේ? අරූපාවචර බඹලෝ පැලුණා. එහෙමනම් ධානයේට අනුවත් විඥානේ පැලවෙනවද නැද්ද? ධානයේට අනුවත් විඥානේ පැලවෙනවා. ඒ නිසා තමයි අවුරුදු 6ක් දුර්ගේශ්වරී වල උන්වහන්සේ දුක් විඳලා ඇත්තටම බුදු කෙනෙක් විඳපු දුක මෙපමණයි කියලා කියන්න බෑ. මිනිස්සු දන්නේ නැහැ ඒක ගැන. අවුරුදු 6ක් කැලේ හිටියා කියලා විතරයි දන්නේ. ඒ කාලේ කරපු දේවල් හරි පුදුමයි පින්වත්නි. මම මේ ළඟදී ඒ ගැන එක දේශනාවක් කළාම මේ මගේ ඇඟේ හමුතු වෙනසක්, හරීම පුදුමාකාර සංවේගයක්. අපි කියන්නේ රෝමෝද්ගමණය වෙනවා කියලා. ඇඟ සීතල වෙලා ගියා මම මේ දේශනාව බලද්දී. ඔය මහා සිංහනාද සූත්‍රය වගේ දේශනා බලද්දී මේ අනේ මේ පමණ දුකක් නේද භාග්‍යවතුන් වහන්සේ නමක් වින්දේ කියලා හිතෙනවා. දැන් අපි දන්නේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කියලා විතරනේ. ඒ 6 කොහොමද කියලා දන්නවද? ඒකනේ පැය ගාණක් යනවා කියන්නේ. මම නිකන් පොඩි සංවේගයක් හදාගන්න දහම් සංවේගයකට උදව් වෙයි කියලා මම නිකන් කියන්නම්. උන්වහන්සේ කියන එක වෙලාවක මහණෙනි මේ සාරිපුත්ත හාමුදුරුවන්ට කියන්නේ සාරිපුත්ත මම සමහර දවස්වලට ආහාරයෙන් විමුක්තිය හෙව්වා කියනවා. ආහාරයෙන් විමුක්තිය හොයාගෙන යනකොට සාරිපුත්ත මම අන්තිමටම කෑම වර්ජනය කළේ මුං ඇටයක් විතරක් වළඳලා හිටියා කියනවා. මම සාරිපුත්ත සමහර දවස්වලට පොඩි ඩෙඹර ගෙඩියක් විතරක් වළඳලා හිටියා කියනවා. එහෙම වළඳ ඉන්නකොට සාරිපුත්ත දි รา ගියපු මේ ශාලාවක පරාල වගේ මගේ පපුවේ ඇටකොටු මට මේ මත ගන්නකොට දැනුණා කියනවා. සාරිපුත්ත තිත්ත ලබු ගෙඩියක් හුලඟට වේලිලා යනවා වගේ මගේ හිස වේලිලා ගියා කියනවා. සාරිපුත්ත ඒ දවස්වල ගැඹුරු ලිඳකින් තාරකා පේනවා වගේ මගේ කළු ඉංගිරියාව යට ගියා කියනවා. සාරිපුත්ත මගේ බඩ අත ගන්නකොට මගේ පිටට දැනුණා කියනවා. අන්න ඒක අහලා තියෙනව නේද? ඔච්චරමයි අහලා තින්නේ අපි ওই සිංහනාද සූත්‍රය වගේ දේශනාවලදී. සාරිපුත්ත ඒ දවස්වල මම නැගිට එහෙම නෙමෙයි තියෙන්නේ ඇත්තටම. මම මල මූත්‍රා කරන්න නැගිට්ටත් සාරිපුත්ත එහේ මැදගෙන වැටෙනවා කියනවා. මම ඒ තරම් දුක් දුන්නා කියනවා දුර්ගේශ්වරී වල. සිහි කල්පනාව තියෙන මිනිහෙකුට කරන්න අමාරුම දේ තමයි සාරිපුත්ත වියලි අසුචි අනුභව කරන එක. සාරිපුත්ත කෑමෙන් විමුක්තිය හම්බ වෙනවා නම් මට පළවෙනියෙන් හම්බ වෙන්න ඕන. මම වේලිච්ච අසුචිත් කාලා බලලා තියෙනවා කියනවා. මම මේ කියන එක විශ්වාස නැත්තම් මහා සිංහනාද සූත්‍රය බලන්න. ඇයි ඒක හිතන්න පුළුවන් කෙනෙක් ඇයි එහෙම කරේ කියලා. ಭಾರತයේ තිබුණා පින්වත්නි ආහාරින් ශුද්ධියක් ලැබෙනවා කියලා හිතපු මහාන බමුණෝ. එහෙමයි හිටියා. ඒ ක්‍රම තමයි උන්වහන්සේ කර බලන්නේ. විමුක්තිය තියනවාද ඒ වගේ ඇස්සේ කියලා.
ඔය පරිබ්‍රාජකෝ එහෙම හිටියා කෑමෙන් තමයි නිවන හෙව්වේ. එක තැනක තියෙන සාරිපුත්ත සමහර දවස් වලට මම වනුගාගෙන ගොපල්ලා ඉන්න තැනට ගිහින් සාරිපුත්ත අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ තනපුඩු වලට කට තියාගෙන කිරි උරා බීලා බලලා තියෙනවා. සාරිපුත්ත ගවයොන්ගේ පාපහර වැදිලා දවස් ගාණක් නැගිට ගන්න බැරුව වැටිලත් හිටියා සාරිපුත්ත කියලා තියෙනවා. සාරිපුත්ත අලුතෙන්ම පැටව දාපු ඒ පැටවුන්ගේ ලා කොළ පාට ගොමත් කාලා බලලා තියෙනවා මම සාරිපුත්ත කියනවා. ඔය ආර්ය පරිේෂණ සූත්‍රය එහෙම තියෙනවා සාරිපුත්ත ඒක සාරිපුත්ත හරුන්ට නෙමෙයි ඇත්තටම දේශනා කරන්නේ. මහණෙනි මම ඒ දවස්වල එහෙම වාඩි වෙලා ඉන්නකොට මහණෙනි මම සමහර දවස්වලට රැය පහන් කරන්න සොහොනට යනවලු. ඒ කාලෙද සොහොන කියලා වෙනම තැනක් තිබිලා නැහැ. මේ හැමෝම මලමිනි ගිහින් දාන තැනට සොහොන කියලා තියෙන්නේ. මම සොහොනට ගිහින් ඉන්නකොට මහණෙනි මේ සමහර වෙලාවට පොඩි කොල්ලෝ ඇවිල්ලා හරක් බලා ගන්න ආපු කොල්ලෝ මගේ මූණට මූත්‍රා කරලා යනවා කියනවා. සමහර කොල්ලෝ ඇවිල්ලා මේ නම් පොළොවෙන් මතුණු අමනුස්සයෙක්ද කොයිද කියලා හිතලා කන් වලට ලී කෝටු ගහලා යනවලු. සමහර පොඩි උන් යන ගමන් මම මේ සොහොනේ ඉන්නවා දැකලා මට පස් ගහලා යනවා කියනවා. එක තැනක තියෙනවා මම මේ භාවනාවෙන් වාඩි වුණාම මහණෙනි එක දවසක් පොඩි කොල්ලෝ ටිකක් ඇවිල්ලා මන් දිහා බලාගෙන හිටියලු. පොඩි ළමයිනේ. බලාගෙන ඉඳලා එක කොල්ලෙක් කිව්වලු මේ නම් පොළොවෙන් මතුණු යකෙක් කියලා. මේ නම් නිකම් මිනිහෙක් නෙමෙයි යකෙක්මයි කියලා කිව්වලු. හොඳ වැඩක් කරමු. යක්කුණ්ඩ පස් ගහන්න ඕන කියලා ළඟ තිබ්බ හුඹහකින් මැටි ගෙනල්ලා ඇඟ පුරාම වැහෙන්න පස් ගැහුවා කියනවා. මං හුස්ම ගන්න බව දැනගෙන නාස්පුඩු දෙක විතරක් විවෘතව තිබ්බා කියනවා. එදා මහණෙනි රාත්‍රියේ වේගෙන් වැහැලා පස් හේදිලා යනකම් මම සමාපත්තිය බිඳගත්තේ නෑ කියනවා. ඔන්න එහෙම ගමනක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ පින්වත්නි. නිකාම්ම ගමනක් නෙමෙයි. ඔය ගැන දවස් ගාණක් බණ කියන්න පුළුවන්. මෙන්න මේ කාරණා ඔස්සේ පින්වත්නි දහම් සංවේගී උපදව ගන්න. උන්වහන්සේ ධ්‍යාන හුරු කරලා බැලුවා. හැබැයි දැනගත්තා ධ්‍යානයේ තුලත් විඥානේ පැලවෙනවා කියලා. ආනින්ජාබි සංකාර කියලා ඒවට කියන්නේ. ධ්‍යානයේ අනුවත් විඥානේ පැලවෙනවා. එවනම් විඥානේ ආහාර වෙනවා කුමකටද? නාම රූපයන්ට. මොකද විඥානයක් ගැබට බැහැගත්තොත් ඒ විඥානේ ආහාර කරගෙනමයි ගර්භාෂ බිත්තියක් ඇතුලේ නාම රූප වැඩෙන්නේ. නාම රූප යම් තැනක වැඩුණොත් නාම රූප වැඩිම නිසාමයි පින්වත්නි ගැබක් ඇතුලේ ආයතන හයක් වැඩෙන්නේ. නාම රූප පච්චයා සලායතන. එහෙමනම් විඥානයකුත් ආහාරය වෙනවා සංසාරේට. දැන් මෙන්න මේ ආහාර ටික දැනගන්නවා. මොනවද ආහාර ටික? දැන් අපි ආහාර හතරම කිව්ව මොනවද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් මේ ආහාර හතර යා දැනගන්නවා. ඒතර මේ ආහාර හතර දැනගත්තාම යාට තේරෙනවා මේ දැන ගැනීම තුළ මේ ආහාර තණ්හාවටම දාස වෙන විදිය යාට පේනවා. මේ ආහාර ටිකම මුල් කරගෙන තමයි තණ්හාව සංසාරේ උඩුදුවලා සත්වපුද්ගල භාවයේ පෝෂණේ වෙවි මේ ආහාර ටිකම තමයි පෝෂණේ සපයලා සත්වපුද්ගල භාවයෙන් ඉස්සරහට සංසාරයට තල්ලු කරන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒතර මේ ටික දැනගත්තා මෙයාට මේ සංසාර ගමන නැවැත්මට මේ ආහාර වර්ජනය කරන්න පුළුවන්. ඒතර ආහාර වර්ජනය කරනවා කියනකොට මේ කනබොන ආහාර ටිකම නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ ස්පර්ශයේ ආහාර වෙනවා කිව්වේ මොකටද? වේදනාවටයි සංඥාවටයි. වේදනාවටයි සංඥාවටයි ස්පර්ශයේ ආහාරයෙන් නම් වේදනාවයි සංඥාවයි නිසා නේද පින්වත්නි තණ්හාව වැඩෙන්නේ. අන්න බලන්න. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තණ්හාව. එතකොට තණ්හාව පෝෂණය කරන්න ආහාරය වෙලා තියෙනවා මොකද්ද? ස්පර්ශය. ඇයි ස්පර්ශය නිසා විඳිනවා විඳින දේ අඳුන ගන්නවා එක්ක ස්පර්ශය නිසා අඳුන ගන්නවා අඳුනගත්ත දේ විඳිනවා විඳින දේට තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වුණාම තණ්හාව නිසා පින්වත්නි තණ්හාව ඇති වෙච්ච දේට බැඳිලා යනවා. තණ්හා පච්චය උපාදාන. බැඳිලා යාම නිසා බැඳී යාමට අනුව විපාක පිණිස කර්මය සකස් වෙනවා. ඒ විපාක පිණිස කර්මය හැදුනාම ඊට අනුව
ජාතිය පහළ වෙනවා. එහෙමනම් මේක ආය කැරකි යන්න ආහාරයක් උනේ නැද්ද පින්වත්නි ස්පර්ශය? ආහාරයක් වුණා. දැන් මනෝ සංචේතනාව මුල් කරගෙන මනෝ සංචේතනාව ආහාරය වෙනවා කිව්වේ භවයට. කාම භවයටයි, රූප භවයටයි, අරූප භවයටයි. එතකොට ඒ කියන්නේ භවය පෝෂණය වෙනවා නම් මනෝ සංචේතනාව නිසා. විපාක පිණිස කර්ම සකස් වෙනවා නම් ඊට අනුවත් ජාතිය පහළ වෙලා එක විවිධ පළල්ව දකින්න ඕන. ජාතිය පහළ වෙලා ජරා මරණ කරාම ඇදිලා යනවා. එහෙමනම් එතනත් සංසාරේ පෝෂණය වෙනවා. ඊට පස්සේ මෙතන විඥානාහාරය නිසා අපි ටිකක් වැඩියෙන් කාරණා කතා කරා. විඥානීය නිසා නාම රූප වැඩිලා, නාම රූප නිසා ආයතන 6 වැඩිලා මේ විදියට සංසාරයට යනවා. ඒතර මෙන්න මේ සංසාරයට ඇදිලා යන ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ, සංසාරයට ඇදිලා යන ස්වභාවය දැන ගැනීම තුළ පින්වත්නි, එයා සම්පූර්ණයෙන්ම මේ ආහාරවල ස්වභාවය තේරුම් අරගෙන සම්පූර්ණයෙන්ම දුක හමාර කර ගන්නවා. දැන් මේ විදිහට බලනකොට අපිට තව දෙයක් තේරෙනවා. පින්වත්නි මේ එකට එකක් ආහාරය වෙනවා ඊට පස්සේ. කබලින්කාර ආහාරය කරගෙන තමයි පස් ආහාරය වැඩෙන්නේ. අන්නේ ඒ අතරත් අන්තර් සම්බන්ධයක් තියෙනවා. පස් ආහාරයේ වැඩෙනකොට ස්පර්ශය නිසා වැඩෙනවා කියවනේ වේදනාවයි සංඥාවයි දෙක. ඒ දෙක වැඩිම නිසාමයි පින්වත්නි මනෝ සංචේතනාව වැඩෙන්නේ. ඒ කියන්නේ පස් ආහාරයේ මනෝ සංචේතනාවට ආහාරයක්. මනෝ සංචේතනාව වැඩිම නිසාම තමයි පින්වත්නි විඥානාහාරය වැඩෙන්නේ. ඒ කියන්නේ මනෝ සංචේතනාව විඥානාහාරයට ආහාරයක්. ඒ පිළිවෙලටයි භාගතුන් වහන්සේ මේ ටික මතක් කරන්නේ. ඒ කියන්නේ කබලින්කාර ආහාරය පස් ආහාරයට ආහාරයක් වෙනවා. ස්පර්ශ ආහාරය සම්පූර්ණයෙන්ම ස්පර්ශ ආහාරය මනෝ සංචේතනාවට ආහාරයක් වෙනවා. මනෝ සංචේතනාව සම්පූර්ණයෙන්ම විඥානාහාරයට ආහාරයක් වෙලා නැවත මේකට කියන්නේ ආහාර චක්‍රය කියලා. මේකට මොකද්ද කියන්නේ? ආහාර චක්‍රය කියලා. එතකොට මේ ආහාරයට හේතුවක් දැනගන්නවා. ආහාරයට හේතුව මොකක්ද? දැන් ආහාරම් පජානාති. ඔන්න ආහාරය දන්නවා. ඊට පස්සේ ආහාරම් පජානාති. ආහාර සමුදයම් පජානාති. ආහාර සමුදය මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මෙතන ආහාර සමුදය විදියට මතක් කරේ තණ්හා සමුදයා ආහාර සමුදයෝ. එතකොට මේ ආහාර ටික වැඩෙන්නේ තණ්හාව නිසා පින්වත්නි. එතකොට තණ්හාව නැත්තම් මේ ආහාර ටික වැඩෙන්නේ නැහැ කියනවා. තණ්හාව නිසාමයි පින්වත්නි මේ ආහාර ටික පෝෂණය වෙන්නේ. තණ්හාව නැත්තම් මේ ටික වැඩෙන්නේ නැහැ කියනවා. ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ දැන ගැනීම තුළම පින්වත්නි යාගේ ආධ්‍යාත්මය තුළ සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය යාගේ ජීවිතය තුළ වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේක ආහාර චක්‍රය. මේ ආහාර චක්‍රය දැනගන්නකොට ඒ දැන ගැනීම තුළම පින්වත්නි එයාට සම්මාදිට්ඨිය උපදින. ඔන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න තව ක්‍රමයක්. එයා කුසල් අකුසල් පජානාති ඒව දැනගන්න ඕනත් නැහැ. කුසල් මුල් අකුසල් මුල් ඒව දැනගන්න ඕනත් නැහැ. එතකොට මේ ටික දැනගන්නකොට සම්මාදිට්ඨිය ඊට පස්සේ එයා ඒ දැනගත්ත ටිකම නැවත විදර්ශනා කරනවා. අන්න එතකොට එයාට විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා. මේ දැනගත්ත ටික තුලම එයා දැනගන්නවා මේ ආහාරයේ තුල පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. ඒ කියන්නේ කබලින්කාර ආහාරය තුලත් පංචස්කන්ධ ධර්මයක්මයි හටගෙන නිරුද්ධ වෙන්නේ කියලා දැනගන්නවා. දැන් කබලින්කාර ආහාරය තුල පින්වත්නි ඇත්තටම පංචස්කන්ධ ධර්මයක් නෙමෙයිද හටගන්නේ. ආහාර ටික ගන්නකොට අන්න බලන්න දැන් ආහාරය දැනගත්තට එයාට සම්මාදිට්ඨිය උපන්නට ඒක විදර්ශනාව පැත්තට හරවගන්නේ පංචස්කන්ධ ලෝකයට ලැබෙන උදව්ව පිළිබඳ තේරුම් ගැනීමයි. ඒකයි ධර්මයේ කියන්නේ මහණෙනි කොයි පාරින් ආවත් පංචස්කන්ධයේ උදේවැය දැකීමෙන්මයි නිවන හමාර කරගන්න තියෙන්නේ කියලා. දැන් බලන්න යා උපන් සම්මාදිට්ඨිය නැවත විදර්ශනා කරනවා පංචස්කන්ධයට ගලපා. අන්නේ හැම වෙලාවකම උපන් සම්මාදිට්ඨිය පංචස්කන්ධයට ගලපන්න නැතුව ඒ ඔස්සේ විදර්ශනා කරන්නේ නැතුව කවදාවත් සෝතාපන්න වෙන්න බෑ. දැන් මේ ආහාර ටික දැනගන්නකොට නුවණ දැන් ඔබට පහළ වෙලානේ තියෙන්නේ. දැන් ආහාර හතරම ඔබ දන්නවනේ. මේ ආහාර හතර නිසාමයි සංසාරේ පෝෂණය වෙන්නේ කියලා දන්නව නේද දැන්? දැන් මේක දැනගත්තාම එන සෝතාපන්න වෙන්න බෑ. නෑ. එයා ඊට පස්සේ තවදුරටත් විදර්ශනා කරනවා කොහොමද? එයා විදර්ශනා කරන්නේ
මේ කනබුන ආහාර ඔන්න බලන්න කබලින්කාර ආහාරය ගැන. මේ කබලින්කාර ආහාර ගන්නකොට යා දැනගන්නවා මේ ආහාර ගැනීම තුල මගේ රූපේ නඩත්තු වෙන බව හැබැයි කනබුන කෑමස්සෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම ටිකක් ඇතිවි නැතිවි යාමක් විතරමයි තියෙන්නේ කියලා එයා දන්නවා. ඒ කියන්නේ කබලින්කාර ආහාරය තුලත් එච්චරයි තියෙන්නේ කියලා දන්නවා. දැන් කබලින්කාර ආහාරය තුල දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කන දෙයක් මොනවා හරි. කැමැතිම කෑම හිතට නගා ගන්න. කැමැතිම කෑම. ඒතර කැමැතිම කෑම මොකක්ද කියලා මන් දන්නේ. අපි හිතමු මොනවද කැමැතිම කෑම. අපි හිතමු හුඟා කාලෙකින් හම්බ වෙන කෑමක්. අපි හිතමු මොනවා හරි ඔය කඩේ තියෙන දෙයක් කන්න කැමති. පාන් කන්න කැමති කියමුකෝ. එතන එයා පාන් කන්න කැමති. එක්කෝ ගමේ තියෙන මොකක් හරි කෑමක් කන්න කැමති. ඒතර ගමේ තියෙන කෑමක් නම් අපි නිකන් අදහසක් ගමු. ඔය ගම්වල තියෙන කොස් කන්න කැමති එයා. එයා ගමේ රහට කොස් කන්න කැමති. දැන් ඔන්න කබලින්කාර ආහාරය තමයි මේ අපි කියන්නේ. ඒතර කොස් කෑම ඇස්සෙත් පංචස්කන්ධ ධර්ම ටිකක් විතරයි ඇතිවි නැතිවි යන්නේ. කොස් වල ඇති මෙලෝදයක් නැහැ කියලා යම් දවසක තේරෙනවා. ඒ තේරුම් ගැනීම තුළ ආහාරය තුළ විදර්ශනාව දැකලා ඒ තුලම පින්වත්නි එයා විදර්ශනා සම්මා දිට්ඨියටයි පිවිසෙන්නේ. උදාහරණයක් විදිහට දැන් පංචස්කන්ධය ගැන දන්නවනේ මේ අය මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට රූප ඔන්න දැන් කොස් කණේ කස්සේ විඥානීය ක්‍රියාත්මක වෙන විදිහ බලා ගන්න. ඇත්තටම මේ අපි මේ පංචස්කන්ධයේ උදේවැය දකින්න විදිය කියපු දේශනා බොහොමයක් තියෙනවා. ඒ වගේ මේ කාරණා තව දුරටත් දියුණු වෙනවා. ඒ කියපුවාම නැවත මේ සමහරට මේ ඇහෙන්නත් පුළුවන් මේ වෙන විදියට. හැබැයි මේක මෙතනමයි දැක්ම හදාගන්න තියෙන්නේ. දැන් බලන්න කොස් කණ්ඩ ආසා මිනිහෙක් එයා හිතනවා කොස්වලමයි රහ තියෙන්නේ කියලා. හිතෙන්නේ කොස්වලම රහ තියෙනවා කියලා. එක්කෝ තව මිනිහෙකුට හිතෙන්න පුළුවන් නෑ දිවටයි රහ දැනෙන්නේ කියලා. ඇත්තටම පින්වත්නි කොස්වලද රහ තියෙන්නේ දිවටද රහ දැනෙන්නේ කියනවට වඩා ඔකට කියන්න පුළුවන් යථාර්ථවාදී කතාව තමයි කොස් කෑමස්සේ තමන් තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වීමක් විතරයි තියෙන්නේ. දැන් කොස් කනකොට ඔන්න જીවහා විඥානය පහළ වෙනවා. දිවේ විඥානය පහළ වෙනවා. જીවහා විඥානය පහළ වෙන්නේ කොස්වලද පින්වත්නි? නෑ කොහෙද පහළ වෙන්නේ? જીවහා විඥානය කියලා එකක් කොස්වලද පහළ වෙන්නේ? තමන් තුල පහළ වෙන්නේ. තමන්ගේ අභ්‍යන්තරේ පහළ වෙන්නේ. જીවහා විඥානයේ දිවේ විඥානයේ පහළ වෙනවා. දිවේ විඥානය කියන්නේ කොස් රහ දිවට දැනිලා ඊට පස්සේ දිවයි රසයයි එකතු වෙලා මානසිකාරයේ මුල් වෙලා જીවහා විඥානයත් ඇති වෙලා මේ තුනම එකතු වෙනවා. ඔන්න දිවේ විඥානයේ පහළ වුණා. જીවහා විඥානය. ඒක ඇති වෙන්නේ මානසිකාර ප්‍රත්‍ය කරගෙන. જીවහා විඥානයේ පහළ වෙනකොට ඔන්න විඥාන මේක හොඳට කල්පනා කරන්න. විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව අඳුන ගන්නවා. මොනවද අඳුනගන්නේ? කොස්වල රහ අඳුන ගන්නවා. ඇත්තටම දිවෙන්නේ. කොස්වල රස අඳුන ගන්නවා. ඔය අතර චක්කු විඥානිනුත් අඳුන ගන්නවා. දිවේ මේ වෙනදා අපේ අම්මා හදන පාටමයි කොස්. ඒ හොඳට කිරි දාලා වගේ මේ පාටට තිබ්බොත් තමයි හොඳට කන්න පුළුවන්. මේ විදිහට ඇහිනුත් අඳුන ගන්නවා. දැන් මෙතන දිවමනේ මුල් වෙන්නේ. දැන් මෙතන ආහාරය ගැනනේ අපි කියන්නේ. ඒ නිසා අපි දිවෙන්ම කතාව පටන් ගමු. જીවහා විඥානේ පහළ වෙලා රස වශයෙන් එයා අඳුන ගන්නවා. අඳුනා ගන්නකොට මොකද්ද පහළ වෙන්නේ? අඳුනා ගන්නකොට මොකද්ද පහළ වෙන්නේ? සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. කොහෙද පහළ වෙන්නේ? කොස්වලද පින්නත්නි? නෑ, තමන් තුල පහළ වෙනවා සංඥා ස්කන්ධය. හොඳට මේක කල්පනා කරන්න. මෙතන ලිහුණොත් සංසාරෙම ලිහිනවා. ඔන්න එයාට જીවහා විඥානේ පහළ වුණා කොස් කියලා දැනගත්ත දිවෙන් ඊට අනුව කොස් රස වශයෙන් අඳුනගත්තා. එතකොට සංඥා ස්කන්ධේකුත් පහළ වුණා. ඊට පස්සේ කොස් රහයි නම් ඔන්න සැප වේදනාවක් උපන්නා. කොස් රසයි නම් සැප වේදනාවක් උපන්නා. රස නැත්තම් කොස් කන්න කැමති කෙනෙකුට පවා ඒ පරණ අහගත්ත රහ නැත්තම් දුක් වේදනාවකුත් උපදිනවා. කොස්වලද පින්වත්නි එහෙම උපදින්නේ නෑ. කොස් මුල් කරගෙන මන් තුල වේදනා ස්කන්ධේකුත් පහළ වෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ වේදනා ස්කන්ධයට අනුව ඒ වේදනාවට අනුව පින්වත්නි
තමන් තුල සිතුවිලි ටිකුත් පහළ වෙනවා. එතකොට රසයි කියලා හිතෙනවා, ඊට පස්සේ රස නැහැ කියලා හිතෙනවා, මේ අපේ අම්මා නම් මේකට තව දේවල් දානවා කියලා හිතනවා, අපි ගමේ අහවල් ගහේ කොසෝ ඊට වඩා රහයි කියලා හිතෙනවා. මේ විදිහට ගොඩාක් සිතුවිලි එනවා නේද? ඒවට මොකද්ද කියන්නේ? සංකාර. ඇයි චිත්තචෛතසික ධර්මනේ සංකාර කියන්නේ? මෙතන කියන්නේ හේතුන් නිසා හටගත්ත ඒවා සංකාර කියලා නෙමෙයි. ඒක ගන්නෑ මෙතනට. දැන් හේතුන් නිසා හටගත්ත දේවල් වලට සංකාර කියනවනේ. දැන් අපි ඉස්සෙල්ලා මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියලා අර පටිච්ච සමුපාදිකුත් කිව්වේ. ඒව මොකක්වත් ගන්න. මෙතන සංකාර කියන්නේ මොනවද? මෙතන සංකාර කියන්නේ රූපය නිසා ඇතිවෙන සිතුවිලි ටිකක්. ඒවට කියනවා රූප සංචේතනා කියලා. ශබ්දේ නිසා සිතුවිලි ටිකක් හට ගන්නවා. ඒවට කියනවා ශබ්ද සංචේතනා කියලා. මෙතන දැන් මොකක්ද ඇති වෙච්ච සංචේතනාව? රස සංචේතනා. අර කොස් රහ නිසා සිතුවිලි ටිකක් හිතේ ඇති වුණා. ඒ කියන්නේ සංකාරස්කන්ධේකුත් මන් තුල ඇති වුණා. සංකාරස්කන්ධේ කොහොමද කොස්වලද පින්වත්නි ඇති උනේ? මන් තුල. ඒ සංකාරස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව පින්වත්නි කෑමට අනුව රූපස්කන්ධය වෙනස් වෙනවද නැද්ද? ওই රූපේ වෙනස් වුණේ කෑමට අනුවද නැද්ද? කෑමට අනුව රූපේ වෙනස් වෙන්නේ. වෙනස් වුණා කියන්නේ මෙච්චර කල් වැඩුණේම කෑම නිසා නෙමෙයිද? ඔච්චර කල් ඔයලගේ ඔය ශරීරය කනබුන ආහාරින් නෙමෙයිද ඔච්චර කල් ලොකු මහත් උනේ? එහෙනම් අර ඇතිවෙච්ච මේ විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, ඊට පස්සේ වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය කියන හුදු නාම ධර්ම ටික ඇසුරින් රූපස්කන්ධයත් වෙනස් වෙනවා. ඇත්තටම පින්වත්නි කබලින්කාර ආහාරය ඇතුලේ මන් තුලම පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙලා නෙමෙයිද තියෙන්නේ. අපි මේ කොස්වල රහක් හොයනවා. අපි හිතනවා කොස්වලමයි රහ තියෙන්නේ කියලා මෙහි වාද කරනවා. අහවල් ගහේ කොස්වල තමයි ඊට වඩා රහ තියෙන්නේ කියලා හිතනවා. ඇත්තටම පින්වත්නි පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් තියෙන්නේ කියලා කබලින්කාර ආහාරය තුල දැනගන්නකොට උපන් සම්මා දිට්ඨිය තුල විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා. අන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය උපන්නට පස්සේ ඒ තුල පින්වත්නි මාර්ග සම්මාදිට්ඨිය උපදිනවා. මාර්ග සම්මාදිට්ඨිය තුල තවදුරටත් ඇත්තටම මේ මොහොතේ පංචස්කන්ධ ධර්ම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඵල සම්මාදිට්ඨිය උපදිනවා. ඒ ඵල සම්මාදිට්ඨිය කියන්නේ හොඳටම සංසිඳුණු ගතිය. මාර්ග සම්මාදිට්ඨියේ තියෙන බොහොම වෑයම් කරන ගතිය. එතන මේ සම්මා වායාම තියෙනවා. ඒ අතර මාර්ග සම්මාදිට්ඨිය තියෙනවා, සම්මා සතියක් තියෙනවා. එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ බොහෝ අංග වැඩිලා ඒ වෙනකොට. සම්මා සතිය තියෙනවා. හොඳට සිහිය පිටවාගෙන තියෙන්නේ. දැන් සම්මා දිට්ඨිය කොහොමද සම්පූර්ණයිනේ. එතකොට දැක්ම හරි. දැන් අපි හිතාගෙන ඉන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවද්ද වඩන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා පන්සලේ ඉඳලා තමයි ඔක වඩන්න වෙන්නේ කියලා. සමහර අය හිතාගෙන ඉන්නවා කොහේ හරි කැලෑවක් හොයා ගන්න ඕන ඔක වඩන්න යන්න කියලා. පින්වත්නි සම්මා දිට්ඨිය වැඩෙනකොට ඊට අනුව ඉතුරු සියලු අංග වැඩෙනවද නැද්ද? වැඩෙනවා. දැන් එයාට සම්මා දිට්ඨිය උපදිලා එයාට විදර්ශනා සම්මා දිට්ඨියක් දැන් මෙතන විපදිලා ඉවරයි. ඒ විදර්ශනා සම්මා දිට්ඨිය උපන්නට පස්සේ ඒ උපන් විදර්ශනා සම්මා දිට්ඨිය තුලම පිහිටා තමයි එයා ඊට අනුව කල්පනා කරනවා. එතකොට සම්මා සංකප්ප වැඩෙනවා. ඊට පස්සේ ඒ දැක්මට අනුව කල්පනාවට අනුව නේද පින්වත්නි යා කතා කරන්නේ. ඊට අනුව සම්මා වාචාව වැඩෙනවා. පින්වත්නි ඒ තුල එයාට වෑයමක් තියෙනවා. එයි ඒ දැන් විදර්ශනා සම්මාදිට්ඨිය තුල ඉන්න කෙනෙකුට හිතෙනවා කොහොම හරි මේ තුල මේ එයාට ඇත්තට මෙතන තියෙනවා තරුණ ප්‍රීතියක්. තරුණ ප්‍රීතියත් එක්ක තමයි පස්සද්ධිය උපදින්නේ. ඒතර එයාට හිතෙනවා කොහොම හරි මේ වැඩේ කරගන්න ඕන, කොහොම හරි කරගන්න ඕන කියලා බලවත් වීරියක් තියෙනවා. ඒ වීරිය තුල තියෙන සම්මා වායාමය. ඒ කියන්නේ උපන් කුසලයේ පවත්වගෙන යන්න වීරියක් තියෙනවා. ඇත්තටම සම්මා වායාම කියන්නේ මොකද්ද පින්වත්නි? උපන් කුසලයේ තුල ශක්තිමත් සතර සම්‍යක් ප්‍රදාන වීරියටනේ සම්මා වායාම කියන්නේ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ උපන් කුසලයේ තුල ශක්තිමත්, නූපන් කුසලයේ හාරහාර උපද්දවනවා, උපන් අකුසලයක් තියෙනවා නම් ප්‍රහාණය කරනවා, නූපන් අකුසලයේ නූපද වීම පිණිස වීරිය කරනවා. ඔය හතරම නැද්ද උතන? ඔය හතරම තියෙනවා. එහෙනම් සම්මා වායාමයක් සම්පූර්ණයි. දැන් මේ කුසල් සිත තුල එයා සිහිය පවත්වගෙන නැද්ද? එහෙනම් සම්මා සතියක් තියෙනවා. උපන් කුසල් සිත තුල
පින්වත්නි උපන් කුසල් සිත තුළ හිතේ එකඟතාවයක් නැද්ද? සම්මා සමාධිය බලන්න පින්වත්නි මෙතනම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්පූර්ණයි නේ. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පොයට පන්සලට ගිහින් වඩන්න හීන බලනවා. හීනමවනවා. මේ සම්මා දිට්ඨිය තුල ආර්ය අංග ටික ඔක්කොම වැඩිලානේ. වැඩිගෙන ඉදිරියට යනකොට පින්වත්නි එයාට ඵල සම්මාදිට්ඨිය උපදිනවා. අර වායාමයත් එක්ක ඒක උපදින්නේ. ඒ ඵල සම්මාදිට්ඨිය හොඳටම සංසිඳුණු ස්වභාවයක් තියෙනවා. ඒ ඵල සම්මාදිට්ඨිය තුල ඉදිරියට ඒ සම්මාදිට්ඨිය තුලම පිහිටා ඒ තුලත් එයා විදර්ශනා කරන්නේ පංචස්කන්ධ ධර්මයමයි. ඒ ඵල සම්මාදිට්ඨියේ ඉන්න කෙනත් පංචස්කන්ධේම තමයි විදර්ශනා කරන්නේ. එයා ඒ මොහොතේ හැම අත්දැකීමක් තුළම අර ආහාරයේ මුල් කරගෙන එයා දිව මුල් කරගෙන පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කනේ. ඒ දැක්ම තුළම එයා තවදුරටත් ඉදිරියට කල්පනා කරගෙන යනකොට එයාට තේරෙනවා හැම වෙලාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් හටගන්නවා නිරුද්ධ වෙනවා. හටගන්නවා නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා කියලා කබලින්කාර ආහාරය තුළ සම්පූර්ණයෙන්ම පිළිසිඳ දැනගන්නවා. දැනගන්නකොට දැන ගැනීම තුළ එයාගේ හිතේ මිදීමක් උපදිනවා. ඇත්තට මිදීමට කලින් තව දෙයක් වෙනවා. මිදීමට කලින් පින්වත්නි හිතේ මේ යථාභූත ඥාන දර්ශනයක් උපදින්නේ ඇත්තටම. යථාභූත ඥාන දර්ශනයක් කියන්නේ මොකක්ද යථාභූත ඥාන දර්ශනය කියන්නේ? ඇත්තම ඇති සැටියෙන් තේරෙනවා. දැන් මොනවද ඇත්ත සැටියෙන් තේරෙන්නේ? මේ ගෙදර ගැන, දරුවා ගැන, විභාග ගැන ඒව ගැනද? ඒව ගැන නෙමෙයි. ඇත්තම ඇති සැටියෙන් උපදින්නේ පංචස්කන්ධ ධර්මයේ ගැන. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ කුසල් අකුසල් ගැන, පින්පව් ගැන, මේවා ගැන තමයි ඇත්තම ඇති සැටියෙන් උපදින්නේ. මේ ජීවිතය ගැන මැරෙනවා නේද වගේ. එහෙම එකක් නෙමෙයි. මෙතන උපදින්නේ ඊට වඩා ගැඹුරු කතාවක්. මොකද්ද? පංචස්කන්ධ ධර්ම. දැන් මෙයා පින්වත්නි ආහාරය තුලත් මොකද්ද දැක්කේ? පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවනේ දැක්කේ. ඒතකොට මෙයාට පින්වත්නි ඒක දැකලා වෙන එකක් ගැන මේ යථාභූත ඥාන දර්ශනයක් උපදීද? ඒක ප්‍රායෝගික නෑනේ. ඒක දකිද්දී නම් එයාගේ සම්මාදිට්ඨිය තහවුරු වෙන්නේ. ඒතකොට එයාට පින්වත්නි යථාභූත ඥාන දර්ශනය උපදින්නෙත් පංචස්කන්ධ ධර්මයේ ගැනමයි. ඒතකොට පංචස්කන්ධ ධර්මයේ ගැන යථාභූත ඥාන දර්ශනය උපදිනකොට එයා තුල පින්වත්නි මේ පංචස්කන්ධ ධර්මයේ ඉපදීම නිසාම එයා තුල නිර්වේදයක් හට ගන්නවා. නිර්වේදය කියන්නේ කලකිරීමක් හට ගන්නවා. ඒකට කියන්නේ නිබ්බිදා තිස්ස වචනියන් කියලා. නිබ්බිදාව කියලා කියන්නේ ඒකට. අත නිබ්බින්දති දුක්ඛේ. මොනවා ගැනද පින්වත්නි එයාට නිර්වේදයක් හටගන්නේ? මොකක් ගැනද නිර්වේදයක් හටගන්නව ඇත්තේ? පින්වත්නි එතන දැන් යථාභූත ඥාන දර්ශනයේ පංචස්කන්ධය ගැන ඇති වෙලා වෙන එකක් ගැන නිර්වේදයක් හටගයිද? පංචස්කන්ධ ධර්මයේ ගැනමයි නිර්වේදයක් කලකිරීමක් හටගන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ ධර්මයේ කියන කලකිරීම කියන්නේ නිකන් මේ ජීවිතේ පාවෙනවා වගේ එකක් කියලා. නෑ මේ ජීවිතය ගැන නෙමෙයි මේ කතාන්දරය. එහෙමත් නැත්නම් මේ දරුවා ගැන කලකිරෙනවා කියන එක නෙමෙයි. Tamangeම පංචස්කන්ධය පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් උපන්නා. එතකොට එයා තවදුරටත් විමසුවා පංචස්කන්ධ ධර්ම ටිකක්මයි හටගෙන හැම අත්දැකීමක් තුළම නිරුද්ධ වෙවි යන්නේ කියලා එයා දැනගන්නකොට මේ පංචස්කන්ධය ගැනම එයාට පින්වත්නි නිර්වේදයක් උපදිනවා. කලකිරීමක් උපදිනවා. පංචස්කන්ධ ධර්ම පිළිබඳවම කලකිරීමක් උපදිනකොට ඒ පංචස්කන්ධ ධර්ම පිළිබඳ කලකිරීමක් උපදිනකොට උන්වහන්සේ දේශනා කරනවා එයාට මිදීමක් හට ගන්නවා. මොනවා සම්බන්ධව මිදීමක්ද? මොනවා සම්බන්ධ මිදීමක් වෙන්නේද? පංචස්කන්ධ ධර්මයේ පිළිබඳව මිදීමක් හට ගන්නවා. මිදීමක් හටගත්ත නිසා පංචස්කන්ධ ධර්ම තුල හටගත් මිදීම නිසා ඒක පවතිනකොට එයාගේ හිත තුල ස්ථාවර වෙනවා මිදුනා කියලා දැනීමක්. ඒකට කියනවා විමුක්ති ඥානය කියලා. තව විදිහකින් කිව්වොත් ඒකට කියනවා අකුප්පා චේතෝ විමුක්තිය කියලා. නොසෙල් වෙන චිත්ත සමාධි. එතකොට අන්න එතන තමයි අර අපි මුලින්ම කිව්වේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා කියලා. අන්නේ සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා කියලා සංවේදී වෙනවා.
එතකොට ඉතින් මරණේ තරම් සනීප දෙයක් නෑ තවත්. ඇයි? දන්නවා පහනක් නිවුණා වගේ සදාකාලිකවම නිවිලා යනවා කියලා. එතකොට දැන් බලන්න මේ ආහාරයේ ඇත්ත කතාව දැනගෙනත් එහෙනම් එයාට සම්පූර්ණයෙන්ම විමුක්තිය කරා යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පින්වත්නි මේක එක එක විදියට කියන්න පුළුවන්. මේ මම කියන ක්‍රමය එකම ක්‍රමය නෙමෙයි. හැබැයි මේ ක්‍රමේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ගැළපෙන ක්‍රමය. මේ කතාවම එක එක ස්වාමීන් වහන්සේලා එක එක විදියට කියයි. හැබැයි මතක තියාගන්න එක දෙයක්. පංචස්කන්ධයේ උදේවැය දකින්න තැනකින් මේ කියන කතාව අවසන් වෙන්නේ නැත්නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ එකක් වෙන්න බෑ. ඊට පස්සේ අවබෝධයටපත් වුණු කෙනා දැන් එයා කරගන්න ඕන වැඩේ කරගෙන ඉවරයි. එතකොට එයත් පින්වත්නි පංචස්කන්ධයේම උදේවැය දකිමින් එයා සතුටින් ඉන්නවා මම මෙබඳු දුකකින් මිදුණා නේද කියලා. අන්න බලන්න ඒ ආහාරය තුල ඒ කතාව දැනගන්නකොට විදර්ශනා සම්මාදිට්ඨිය උපන්නා. ඊට පස්සේ මාර්ග සම්මාදිට්ඨිය උපන්නා. ඵල සම්මාදිට්ඨිය උපන්නා. ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා සම්මාදිට්ඨිය උපන්නා. එවැනි සම්මාදිට්ඨියක් උපන්නාට පස්සේ පින්වත්නි සෝ සබ්බසෝ රාගානුසයන් පහය. එයාගේ රාගානුසය පහ වෙලා යනවා. පටිඝානුසයන් පටි විනෝදෙත්වා. එයාගේ පටිඝානුසය දුරු වෙලා යනවා. ක්‍රෝධය දුරු වෙලා යනවා. අස්මීති දිට්ඨි මානානුසයන් සමුහිත්වා. එයාගේ මම කියන අදහස දුරු වෙලා අස්මිමානිය දුරු වෙලා සම්පූර්ණයෙන්ම දුක හමාර වෙන්න පටන් ගන්නවා. අවිජ්ජං පහය අවිද්‍යාව ප්‍රහාණය වෙලා විජ්ජං උප්පාදිත්වා විද්‍යාව උපදවාගෙන දිට්ඨ ධම්මේ දුක්ඛසන්තරෝ සම්පූර්ණේ දිට්ඨ ධම්ම වේදනිය මේ වෙලාවෙම යාගේ දුක හමාර වෙනවා. ඔබ හැම දිනාටම Tamanගේ දුක හමාර කර ගැනීම පිණිසම අද මේ පැය දෙකක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු